සාදු සාදු සාදු. එසේනම් මේ নমස්කාර පූර්ව කැරයුම ගෞරවනීය ස්වාමින් වහන්සේට මෙතන පටන් ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस् सुनन्तु सग्ग मुक्कधं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝපනාවුසෝ චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඤ්ඤාණේ අසති පස්ස පඤ්ඤත්තිං පඤ්ඤා පෙස්සති තීනේතං ඨානං විජ්ජති පස්ස පඤ්ඤත්ති අසති වේදනා පඤ්ඤත්තිං පඤ්ඤා පෙස්සති තීනේතං ඨානං විජ්ජති වේදනා පඤ්ඤත්තියා අසති පඤ්ඤා පෙස්සති තී නේතං ඨානං විජ්ජති සංඥා පඤ්ඤත්තියා අසති විතක්ක පඤ්ඤත්තිනං පඤ්ඤා පෙස්සති තී නේතං ඨානං විජ්ජති විතක්ක පඤ්ඤත්තියා අසති පපංච පඤ්ඤා සංකා සමුදාචරಂತಿ පඤ්ඤා පෙස්සති තීනේතං ඨානං විජ්ජති තී. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයටද අපගේ নমස්කාරය වේවා. ආර්ය මහා සංඝරත්නයටද අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, අද උතුම් පුරපසළොස්වක පොහොය දවසේ හැම දිනාම බොහෝම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි, බණ අහන්නටයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව දේව කියවීමක් නෙමෙයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ වගකීම දෙවියෙකුට හෝ බඹෙකුට හෝ ලෝකේ කවර තරාතිරමක කෙනෙකුට උනත් බාර දීලා Tamanගේ ඇඟ බේර ගන්න පුළුවන් එක්කුත් නෙමෙයි. එතකොට වගකීම හැම වෙලාවකම මගේ පැත්තට තමයි දික් වෙන්නේ. දැන් ගොඩාක් දෙනෙක් අපිට කියනවා නේද ස්වාමීන් වහන්සේ දැන් මෙච්චර බණ අහනවා, දැන් ඇයි මෙච්චර මිනිසුන්ගේ නිවීමක් නැත්තේ කී මිනිසු කියනවා නේද? ඒ නිවීමක් නැති එක යාගෙන් අහන්න ඕන. ඊට ගමන් කන්නාඩිය ළඟට හරි කමන්නේ ගිහින් Tamanගේ අහලා බලන්න ඕනේ. ඇයි මේක අවබෝධ නොවෙන්නේ? ඇයි මට මෙහෙම වුනේ? ඇයි මට අවබෝධ නොවෙන්නේ කියලා අහලා බලන්න ඕනේ. ඇයි? බුදුරජාණන් වහන්සේ මතක් කළේනේ අත්ත සරණ අනඤ්‍ය සරණ. මහණෙනි, තමාවම පිහිට කරගන්න. අත්ත දීපා විහෙරත. මහණෙනි, වෙන කෙනෙක් වෙන දෙයක් පිළිසරණ කරගන්න එපා. තමන්ව දූපතක් කරගෙන ඉන්න කියලා තමයි අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ අපිට උගන්වලා තියෙන්නේ. එහෙමනම් අපිට තියෙනවා බරපතල ප්‍රශ්නයක්. අද ඉන්න මිනිසුන්ගේ කායික චර්යා තුලත් මානසික චර්යා තුලත් හෘද සාක්ෂිය තුලත් නිවීමක්, සුවපත් වීමක් අත්දකින්න ලැබෙන්නේ නැත්නම් ඒක යාගේම ප්‍රශ්නයක් මිසක් ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට මිනිස්සු ආධ්‍යාත්මිකව දිලිඳුයි.
ආධ්‍යාත්මික කොච්චර දිලිඳුයිද කියනවා නම් මිනිසුන්ට සල්ලි විතරයි තියෙන්නේ. එච්චරට මිනිස්සු දිලිඳුයි. එතකොට ආධ්‍යාත්මිකවත් ශක්තිමත් වුණ ආර්ථිකයත් ශක්තිමත් කරගත්ත ගෘහස්ථකාම භෝගී ජීවිතයක් තමයි බුදුරජාණන් වහන්සේ අගය කළේ. දැන් මේ තමයි අපේ ජීවිතේ මේ වසරේත් සන්ධ්‍යාව. එතකොට මේ වසරේ සන්ධ්‍යාවත් එක්ක ඊළඟ වසරේ ඔබත් මමත් නැවත අපි මුණ ගැහෙයිද නැවත මේ සම්බෝධි විහාරයට අපගේ පැමිණීමක් තියෙයිද කියලා අපිට විශ්වාසයක් නැහැ. හේතුව තමයි මේ ජීවිතේ අනපේක්ෂිතයි. එතකොට මේ ජීවිතේ ලොකු සාධාරණ හේතුවක් නැහැ. පුංචි මඳුරුවෙකුටත් පුළුවන් ඕන නම් මේ කුඩු යටුකුරු කරලා වෙනස් කරන්න. එතකොට එහෙම එකක් තමයි ඔබ ඔය නඩත්තු කර කර ඉන්නේ. එහෙමනම් මොකද්ද කරන්න ඕන? ඉර බැහැගෙන යන වෙලාවට හරිම ලස්සනයි අහස. ඉර බැහැගෙන යන වෙලාවට මිනිස්සු කැමති මුහුද අයිනට ගිහින් ඉර බැහැගෙන යන සුන්දරත්වය විඳින්න හරි කැමති. ඉර බැහැගෙන යන වෙලාවට අහස ඊටාම ප්‍රියමනාපයි, ඊටාම සුන්දරයි, හරිම රමණීයයි. ඒක හරි අපූර්ව අත්දැකීමක්. එතකොට එවැනි අපූර්ව අත්දැකීමක් ලබන්න මිනිස්සු කැමතියි. හැබැයි මිනිස්සු තව එකක් ඔළුවේ තියාගන්න ඕන. ඉර බැහැලා යනවත් එක්කම උදා වෙන්නේ අඳුර බව මතක තියාගන්න ඕන. ඒතර මේ බුද්ධ ශාසනය මග හැරුණොත් ඊට පස්සේ නැවතත් බුද්ධ ශාසනයක් ලැබෙයිද නොලැබෙයිද කියලා අපිට හරියට අදහසක් නැහැ. නිවන ගැන අපි හිතන්නේ මරණින් එහා පැත්තේ අත්දැකීමක් විදියටනේ. අද වෙනකොට ඒතර ඒ කොච්චර මරණින් එහා පැත්තට තල්ලු කරාද කියනවනම් බැරි වෙලා හරි නිවන් සැප ලැබේවා කිව්වොත් මූණත් එක්ක පුලුටු වෙලා යන්නේ නැද්ද? නිවන් සැප ලැබේවා කියලා බෝඩ් එක තිබ්බොත් අපි ඊළඟට මොකද්ද බලන්නේ? ඊළඟට බලන්නේ කවුද දන්නේ මේ දවස්වල මලේ කියලා නේද බලන්නේ. එතකොට එච්චරට මිනිසු විමුක්තිය කියන එක මරණින් එහා පැත්තටම තල්ලු කරලා දැම්මා. ඒ කොච්චර තල්ලු කරලා දැම්මද කියනවා නම් ඒක මරණින් එහා පැත්තටම දාලා මිනිස්සු නිවන කියන එකක් අනාගතේ ප්‍රාර්ථනා කර බලාපොරොත්තු වෙවි ඉන්නවා. අනාගතේ බලාපොරොත්තු වන නිවන හැමදාමත් අපිට හීනයක් වෙනවා. ඒ නිසා මේ මොහොතේ Tamanගේ නිවීම ස්ථාවර කරගන්න අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒක කාටවත් කරලා දෙන්න බෑ පින්වත්නි. ඒක Taman කරගන්න ඕන දෙයක්. ඒක පරිස්සමින් Tamanව පරිස්සම් කරගෙන Tamanගේ හිත පරිස්සම් කරගෙන සංවර ඉඳුරන් සහිතව මනා සිහිනුවණින් ප්‍රඥාව කියන රැහැණින් එහා පැත්තට යන්නයි තියෙන්නේ. ඒ කියන්නේ ඔබ දැකලා තියෙනවද අර සර්කස් පෙන්නන මිනිස්සු අතේ ජස්ටියක් අරගෙන ඒ ජස්ටියත් අතේ තියාගෙන කම්බියක් දිගේ ඇවිදගෙන යනවා. එයා හොඳට ඇඟ හරි හොඳට බැලන්ස් කරගෙන ඇඟ හොඳට සමතුලිත කරගෙන ඒ ජස්ටියත් අරගෙන ඒකෙන් ශරීරයේ සමතුලිත කරගනිමින් මේ රැහැණින් එහා පැත්තට පරිස්සමට යනවා. අපිට පුළුවන් ද බිම ඇවිදින්න? එතකොට අපිට හරියට බිමවත් ඇවිදගෙන යන්න බැරි අපි හිතනවා මේ මිනිස්සයා කොහොමද මේ රැහැණි උඩින් යන්නේ කියලා අපිට හිතෙනවා. හැබැයි පින්වත්නි මේ වැඩපිළිවෙල ඇස්සේ නිවනට අදාළ කමඨහනකුත් හොයාගන්න පුළුවන්. ඉන්ද්‍රිය සංවරය හදාගෙන යා ඊටාම සංයමයකින් යන ගමනක්නේ. ඉන්ද්‍රිය සංවරය හදාගෙන මනා සිහියෙන් සතිය Tamanගේ පැත්තේ තියාගෙන ප්‍රඥාව කියන රැහැණින් නිගොඩ වෙන එක තමයි විමුක්තිය කියලා කියන්නේ. එතකොට ඔය රැහැණක් දිහා බලාගෙනත් විමුක්තියට අදාළ කමඨහනක් හොයාගන්න පුළුවන්. එතකොට පළවෙනි එක තමයි තමන්ව පරිස්සම් කරගන්න එක. මොකෙන්ද පරිස්සම් කරගන්නේ? පින්වත්නි මායයා දුරාචාරයේ නැමැති ගිනිසිලුවෙන් ඕනම වෙලාවක ඔබව පුච්චලා දාන්න පුළුවන්. ඔබේ తত্ত্বය තාන්න මාන්න ඔබේ ආර්ථික ශක්තිය අධ්‍යාත්මයේ මොකක්වත් බලපාන්නේ ඕනම වෙලාවක ඔබ මායයාගේ උගුලට අහු වෙලා යන්න පුළුවන්. අර එක භික්ෂුවක් ළඟට එක කාන්තාවක් ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ තරුණයි මමත් තරුණයි අපි දෙන්නම තරුණයි තරුණ කෙනෙක් ওই විදිහට සිවුරක් පරෝගෙන මැටි පාත්‍රයක් අතේ තියාගෙන ඉන්න ඕනේ අපි දෙන්නම මේ මහාන වෙමු මම ඔබ වහන්සේට ඕන දෙයක් කරන්නම් කියනවා ඕන දෙයක් ගෙනත් දෙන්නම් කියනවා ඒක තියෙනවා මම ඔබ වහන්සේට අවශ්‍ය නම් ගින්දර වුණත් ගෙනත් දෙන්නම් කියනවා එතකොට ඔබ වහන්සේට මම අවශ්‍ය ඕන දෙයක් දෙන්නම් අපි දෙන්නම ඉස්සලා ඔබ වහන්සේ කසාවතත් ඇරලා දාලා එන්න ඊට පස්සේ අපි දෙන්නම එකතු වෙලා හොඳට ජීවිතේ සැප පහසු ජීවිතයක් ගෙවලා අන්තිම කාලේ අපි දෙන්නම මහාන වෙමු. එතකොට ගිහිකමත් කරගත්තා වෙනවා මහානකමත් කරගත්තා වෙනවා. එතකොට උන්වහන්සේ කියනවා සුන්දර සමුද්ද කියන මහරහතන් වහන්සේ උන්වහන්සේ කියනවා මම මේක දැක්කේ හරියට මාරයා අටවපු උගුලක් වගේ කියනවා. මම මේ සිද්ධිය දැක්කේ
මාරයාට පොගුලක් වගේ. බලන්න උන්වහන්සේ සිහිය තමන්ගේ පැත්තේ තියාගෙන හිටියා. එතකොට උන්වහන්සේට තමන්ගේ පැත්තේ සිහිය තියාගන්න අමතක වුණා නම් සමහරට මේ වෙලාවෙත් සංසාරේ. තමන්ගේ පැත්තේ සිහිය තියාගන්න බැරි වුණ අය මේ වෙලාවෙත් නිරේ ඉන්නවා. මේ වෙලාවෙත් සමහර වෙලාවට තමන්ගේ පැත්තේ සිහිය පවත්ව ගන්න බැරි අය මේ බණ ඇහෙන සුන්දර උදෑසන කාලෙත් නිරේ දුක් විඳිනවා ඇති. ඒ නිසා පින්වත්නි තමන්ගේ පැත්තේ සිහිය පවත්ව ගන්න තමන් දක්ෂ වෙන්න. එතකොට මේ වැඩපිළිවෙල කරන්න පුළුවන්. හොඳයි. අද අපි මේ කතා කරන දේශනාව හරිම ලස්සන දේශනාවක්. මේ දේශනාව තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා පින්වත්නි මූල පණ්ණාසකය කියලා මුල් සූත්‍ර 50 තියෙන එකේ. මූල පණ්ණාසකයේ තියෙනවා ඔබ අහලත් ඇති නම නම් හැබැයි මේකේ හරිම ගැඹුරු ධර්මපරයායක් තියෙන්නේ මදුපිණ්ඩික සූත්‍රය. මේක නිතර අහගන්න ඕන දේශනාවක්. එතකොට මේ දේශනාවේ ඉතාම ලස්සන ධර්ම කාරණා ටිකක් අපිට ඉගෙන ගන්න පුළුවන්. මදුපිණ්ඩික සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාලේ උන්වහන්සේ වැඩ සිටියේ ශාක්‍ය ජනපදයේ. ශාක්‍ය ජනපදයේ පින්වත්නි තියෙනවා කපිලවස්තු නගරය. කපිලවස්තු නගරයේ අසල ලස්සන ආරාමයක් හදලා තිබ්බා නිග්‍රෝධාරාමය කියලා. ඒ කියන්නේ ශාක්‍ය ජනපදේ නම් උන්වහන්සේගේ පරම්පරාව එහෙ තමයි ඉන්නේ. ඒතර ශාක්‍ය ජනපදයේ පින්වත්නි නිග්‍රෝධාරාමේ තමයි ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. උන්වහන්සේ එක වේලයි වැළඳුවේ. දෙවේලක් වැළඳුවේ නැහැ. ඒතර උන්වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන පින්නපාතේ ගියා. දැන් ඔය ඉන්දියාවේ තියෙන විශාල ආරාම සංකීර්ණ දිහා බැලුවාම තේරෙනවා මිනිස්සු දිනපතා දන් දීලා තියෙනවා. දැන් විශාකාව වගේ කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට කියනවා ස්වාමීනි මටම දන් දෙන්න. විශාකාව එක වෙලාවක වර 8ක් ඉල්ලලා තියෙනවා. යම් තාක් කාලයක් සියලු භික්ෂුන් වහන්සේලාට වස්සාන ඍතුවේ වෛසසලු පූජා කරන්න මටම අවස්ථාව දෙන්න. වස්සාන ඍතුවේ භික්ෂුණීන් වහන්සේලාට දියසලු පූජා කරන්න මටම අවස්ථාව දෙන්න. වස්සාන ඍතුවේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ හැමදාමත් උදේ කාලේ විහාරේ ඉන්න සංඝයාට කැඳ දානේ දෙන්න මටම අවස්ථාව දෙන්න. එතකොට ඒගොල්ලන්ගේ ආර්ථික ශක්තිය කොහොම තියෙන්නේ නැද්ද? මොකද අපිට පුළුවන් ද 7-9කට දානි ටිකක් හරියට දෙන්න. හරි අමාරුයි නේද? එතකොට ඒගොල්ලෝ විශාල ආර්ථික ශක්තියක් තිබුණා අය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ යම් භික්ෂුවක් ගමික දානයක් දුන්නොත් ඒ දානි මටම දෙන්න. යම් භික්ෂුවක් ආගන්තුක දානයක් ආගන්තුක හාමුදුරුව කෙනෙක් වැඩියාම සමහර විට උන්වහන්සේට යන්න ඕන දිහා පින්නපාතේ නොවඩින්න ඕන පැති ගැන දන්න. එතකොට ආගන්තුක භික්ෂුවක් වැඩියොත් උන්වහන්සේට දානෙ දෙන්න ස්වාමීනි මටම දෙන්න අවස්ථාව. ඒතර බුදුරජාණන් වහන්සේ අහනවා විමසනවා මේ විශාකා මේ මෙච්චර දානෙ දෙන්න ඉල්ලන්නේ ඇයි? එතකොට ඇයි කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සමහර දවස්වලට ධම්සභාවේ මම මුල්ලකට වෙලා බණ අහනවා. කෙලවරකට වෙලා මම දේශනාවට කන් දීගෙන ඉන්නවා. එහෙම කන් දීගෙන ඉන්නකොට ස්වාමීනි මේ එක හාමුදුරුවෝ ඇවිල්ලා ඔබ වහන්සේ ළඟ කියනවා අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අර භික්ෂුව මිය ගියා. ඒ භික්ෂුව ස්වාමීනි කොහෙද උපන්නේ කියලා මං අහලා තියෙනවා ඔබ වහන්සේගෙන් අහනවා. එතකොට ඔබ වහන්සේ කියනවා ඔබ වහන්සේ සමාපත්තියෙන් සමවැදිලා බලලා කියනවා මහණෙනි ඒ භික්ෂුව රහත් වෙලානේ හිටියේ. අන්න ඒ භික්ෂුව පිරිනිවන් පෑවා. තවත් වෙලාවක ඔබ වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ භික්ෂුව කොහෙද වන්නේ? ඒ භික්ෂුව අනාගාමි වෙලානේ මහණෙනි හිටියේ. අන්න බඹලෝ ඉන්නවා. මේ විදිහට ඔබ වහන්සේ කියනවා මම අහගෙන තිනවා. මං එතකොට දුවගෙන යනවා. දැන් බලන්න එයා කොච්චර ආධ්‍යාත්මිකව සැලසුම් කරපු කෙනෙක්ද? එතකොට කියන ස්වාමීනි මම එතකොට දුවගෙන යනවා ඒ ස්වාමීන් වහන්සේ ළඟට. ගිහින් මම වන්දනා කරලා වැඳගෙන අහනවා ස්වාමීනි ඔය පිරිනිවන් පෑවා කියන හාමුදුරුවෝ මෙහිට ඇවිල්ලා තියනවාද? මේ විහාරයට ඇවිල්ලා තියනවාද? එතකොට ඒ උන්වහන්සේ කියනවා මේ ඔව් විශාකාවෙනි උන්වහන්සේ මෙහිටත් කීප විටක් ඇවිල්ලා තියෙනවා. එතකොට මං හිත හදා ගන්නවා කොහොමද? එහෙනම් මගේ කැඳ දානයක් හරි වළඳලා ඇති. මගේ ගමික දානයක් හරි උන්වහන්සේ වළඳලා ඇති. මගේ ආගන්තුක දානයක් හරි උන්වහන්සේ වළඳලා ඇති. මගෙන් වැසිසලුවක් හරි අරගෙන ඇති කියලා මං ස්වාමීනි එදා රෑ වෙනකන් හිතා බලවත් කර කර සතුටු වෙනවා. බලන්න මේ ආධ්‍යාත්මික වැඩපිළිවෙල.
එතකොට ඇය සතුටු වෙවි අර සංඝයා දිහා බලා පින් කර ගන්නවා. එතකොට දැන් බලන්න මේ දේශනාව කරන කාලේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තුවේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. එතකොට කපිලවස්තුවේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට නිග්‍රෝධාරාමේ වැඩ ඉඳලා උන්වහන්සේ උදේම පින්නපාතේ වඩිනවා. පින්නපාතේ වැඩම කරලා පින්වත්නි උන්වහන්සේගේ දිනචර්යාවේ තියෙනවා උන්වහන්සේ පින්නපාතේ ගන්න වෙලාව තිබ්බොත් ඔය අන්‍යාගමික ආරාමවලටත් ගිහින් තියෙනවා. ඔය සමහර ආරාමවල ආයේ උන්වහන්සේට හරියට ප්‍රශංසා කරලත් තියෙනවනේ. උන්වහන්සේ ගැන සමහර ආරාමවල හිටිය අය හරියට සතුටු වෙලා කතා කරලා තියෙනවා. සමහර වෙලාවට Tamanගේ පිරිස නිශ්ශබ්ද කරලා තියෙනවා. සද්ද කරන්න එපා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ එනවා. උන්වහන්සේ කෑ ගහනවට කැමති නෑ කිය ඒ අය මේ සමහර විට බුදුරජාණන් වහන්සේ ගැන සතුටු වෙලා තියෙනවා. එතකොට මේ කතාවෙන් තේරෙන උන්වහන්සේට විශේෂ ගෞරවයක් තිබිලා තියෙනවා. දැන් මේ කාලේ ඒ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා එහෙම පිණ්ඩපාතේ අරගෙන කොහොම හරි ওই කැලෑවක් ඇතුළට ගිහින් දැන් බලන්න විශාල ආරාම සංකීර්ණ තිබ්බට උන්වහන්සේ කැලේ ඇතුළට ගිහින් වේලිච්ච කොළ එකතු කරනවා. වේලිච්ච කොළ එකතු කරලා උන්වහන්සේ ඒ වේලිච්ච කොළ උඩින් අර දෙපොට සිවුර අතුරා ගන්නවා. අතුරාගෙන දෙපොට සිවුර උඩ වැඩ ඉන්නවා. වැඩ ඉඳලා 100න් වළඳන ඔය ගැන හරි ලස්සන දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ බ්‍රහ්මායු සූත්‍රය. එක මිනිස්සෙක් ඔය බුදුහාරෝ ගැන මිනිස්සු කියාපු කතාන්දර තියෙනවනේ. බුදුහාරෝ ගැන කියපුවා. සමහර අය උන්වහන්සේ ගැන හරීම ද්වේෂ සහගත පටිඝ සම්පයුක්ත හිතකින්ම කතා කළා. සමහර අය බුදුරජාණන් වහන්සේ ගැන දරපු අදහස් ගැන හොඳම අදහසක් තමයි මජ්ක්‍ධිම නිකායේ බ්‍රහ්මායු සූත්‍රයේ. ඒ උත්තර කියලා තරුණියෙක් බුදුරජාණන් වහන්සේගෙන් පිටිපස්සෙන් මාස 7ක් යනවා උන්වහන්සේ මොන වගේ මෝස්තරයක කෙනෙක්ද කියලා හොයන්න. මාස 7ක් පිටිපස්සෙන් යනවා. මොකද එයා ගුරුවරයා බ්‍රහ්මායු එයා කිව්වා පුතේ මේ බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවලු නුඹ ගිහින් බලන්න ඕන උන්වහන්සේ ඇත්තටම බුදු වෙලාද කියලා. මෙන්න මේ ලකුණු ඔස්සේ බලාගෙන ඉන්න කිව්වා බුදු වෙලාද කියලා. ඒතර එයා මාස 7ක් පිටිපස්සෙන් ගිහින් උන්වහන්සේ වළඳන විදිය, වඩින විදිය, සිවුර පොරවන විදිය, උන්වහන්සේ ඉස්සල්ලාම කකුල තියන්නේ කොහොමද? උන්වහන්සේගේ අත්පය පාසටහන් හසුරුවන්නේ කොහොමද? උන්වහන්සේ වළඳන්නේ කොහොමද? ඉතින් ඒ ඔක්කොම හොයාගන්න පුළුවන් ඔය බ්‍රහ්මායු සූත්‍රය බැලුවා. උන්වහන්සේ ගිහින් දෙපොට සිවුර අතුරාගෙන අර කොළ ගොඩ උඩ වැඩ ඉන්නවා. ඊට පස්සේ දානේ වළඳනවා. දානේ වළඳලා බොහෝම විවේකයෙන් භාවනා යෝගීව භාවනාවෙන් සමාපත්තියෙන් වැඩ ඉන්නවා. සමාපත්තියෙන් වැඩ ඉඳලා තමයි උන්වහන්සේ ආයෙත් ආරාමයට වඩින්නේ. ඒ ආරාමයට වඩිනකොට සමහර වෙලාවට මිනිස්සු 100 ගාණක් එකතු වෙලා ඉන්නවා. ඉතින් දහස් ගාණකට බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ බණ කියනවා වැඩම කරලා. උන්වහන්සේ බණ දේශනා කරනකොට කොහොම හරි පහමාර විතර වෙනවා හවස. ඒ වෙනකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ ළඟට මිනිස්සු ඇවිල්ලා කියනවා ස්වාමීනි අපි මෙන්න මෙහෙන් ආවේ. අපි මෙච්චර දුර ඉඳලා ආවේ ඔබ වහන්සේ වන්දනා කරලා යන්න ආවේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි දැන් වඩින්න. අපි දැන් පිටත් වෙන්න. එහෙම කියලා උන්වහන්සේට වන්දනා කළා මේ අය පිටත් වෙලා යන්න යනවා. ඉතින් මේ විදියට බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ සංඝයාට බණ කියනවා. ඊට පස්සේ පළවෙනි යාමේ දෙවියොත් එක්ක කතා බහ කර හිටියේ බව සඳහන් වෙනවා. සමහරට වෙනත් ඔය පිරිසත් එක්ක ධර්ම සාකච්ඡා වෙච්ච බවකුත් තියෙනවා. මේ විදිහට බලද්දී තාම මේ විශාල පිරිසකට පරාර්ථයේ පිණිස තමයි කාලය ගත කළේ. මේ කාලේ බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාමයේ වැඩ ඉඳලා ඔන්න පිණ්ඩපාතේ ගිහින් ඔය මහා වනයක් තිබුණා. ඒ වනයේට ගියා. ශාක්‍ය ජනපදේ. ඒ වනයේට ගිහින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ බොහෝම නිශ්ශබ්දව වැඩ හිටියා. වැඩ ඉන්නකොට පින්වත්නි එක්තරා මිනිස්සෙක් ශාක්‍ය වංශයට අයිති කෙනෙක් දණ්ඩපාණී කියලා. මොකක්ද එයාගේ නම? දණ්ඩපාණී. දණ්ඩපාණී කියලා ශාක්‍යයෙක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනින් එයා මෙහෙම එහාට මෙහාට ගියා. එතකොට ඒ කාලේ මිනිස්සු මේ සල්ලි තියෙන හොඳට ධනවත් මිනිස්සු කරලා තියෙන දෙයක් තියෙනවා. ඔය කෑම එහෙම කාලා නිදාසේ ඉන්නකොට ඔබ දැකලා ඇති මේ කොළඹ සමහර තැන්වල මිනිස්සු මේ අර කනට එකක් ගහගෙන වේගින් අර ඇවිදිනවා. ඒතර ඒක මේ බුද්ධ කාලෙත් තිබිලා තියෙනවා. ඒකට කියන්නේ ජංගා විහරණය කියලා. ඒතර මේ දණ්ඩපාණි කියන ශාක්‍යයා දණ්ඩකුත් අරගෙන අතේ තියාගෙන ඉතින් වයසක කෙනෙකුත් නෙමෙයි මෙයා ඒ වුණාට මෙයාගේ අතේ දණ්ඩක් තිබිලා තියෙනවා. දණ්ඩකුත් අරගෙන ඕකත් අරගෙන මෙයා ඇවිදගෙන
යනවා. ඒ යන්නේ කාපු කෑම දිරව ගන්න කියලා හිතාගෙන. පුරුද්දක් විදියට දවල්ට මේ මිනිස්සයා ඇවිදලා තියෙනවා. ඒකයාගේ ජීවිතේ පුරුද්දක්. ඒ වගේම තමයි හරිම මාන්නක්කාර මිනිස්සෙක්. ආර්ථික ශක්තියත් හොඳයි. ඒත් එක්කම මේ කවුරු හරි කෙනෙක් හම්බ වුණාම යත් එක්ක වාදයට පැටලෙන්න හරි කැමති කෙනෙක්. තවත් විස්තර දණ්ඩපාණි ගැන හොයනකොට තියෙනවා මේ දේවදත්ත භික්ෂුවට වඩාත් කිට්ටු වෙච්ච කෙනෙක්. අසත්පුරුෂයාට අසත්පුරුෂයනි පෑහෙන්නේ පින්වත් නේ. එතකොට අසත්පුරුෂයාට අසත්පුරුෂය හරි ලස්සනට පෑහිලා යනවා. එතකොට සමහර වෙලාවට ඒ අසත්පුරුෂකම් නිසාම හොඳට ලාභ සත්කාරات ලැබෙන ඔය ගයාසීර්සේ මුදුනේ දේවදත්ත භික්ෂුවගේ ආරාමයේ තිබිලා තියෙනවා. ඒ ආරාමයේ පින්වත්නි දිනපතාම අජාසත් රජුරු කරත්ත 500කින් දානය අවලා තියෙනවා. ඒතර ගයාසීර්සේ මුදුනේ හිටිය හාමුදුරුවෝ සමහර වෙලාවට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුල දායාද වෙලා උන්වහන්සේලා පින්නපාතේ වඩිනකොට කියලා තියෙනවා ආයුෂ්මතුනි මහන්සි වෙලා දාඩිය දාගෙන ඇයියෝම ඇවිදින්නේ. එන්න කුඩ පැත්තට. ඒ හොඳට හම්බ වෙනවා දානේ. දිනපතාම අපිට දානේ කරත්ත 500කින් එන ඔය විදියට ඇවිද මහන්සි වෙලා වළඳන්න දෙයක් නැහැ. සනීපෙට දානි ටික වළඳලා ඉන්නයි තියෙන්නේ කියලා. සමහර හාමුදුරුවෝ ඔය කැම ටිකට අහුවෙලා ගයා ශීර්ෂයටත් ගිහින් තියෙනවා. දැන් සමහර එක තැනක තියෙනවා අවංකව ධර්මයට ආවේ දුක නිවා ගන්න මේ Tamanගේ පරණ යාළුවෙක් පැවිදි වෙලා හිටිය ගයා ශීර්ෂයේ මුදුනේ එයා ඇවිල්ලා කිව්වා මොකද මේ දාඩිය දාගෙන වඩින්නේ පින්නපාතේ වඩිනවා කිව්වා. ඇයි දානි හම්බ වෙන්නේ? අපි ඉතින් පින්නපාතේ ඉන්නේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන දේ පින්නපාතේනේ අගේ කලේ ගෙනත් දෙන දේකුත් වළඳන්න කියලා තියෙනවා. හැබැයි ඉතින් පින්නපාතේනේ ප්‍රධාන එක. එතකොට කියලා තියෙනවා අපිට හැමදාමත් දානි කියන ඔබ වහන්සේ හිමීට උඩට එන්න. ඊට පස්සේ අරහාඳුරු මොකද කරන්නේ? බලන්නේ මාර්යාගේ දිවහරහ රිංගන විදිය. ඒතකොට මේ භික්ෂුව අමාරු වැටෙන්නේ කන නිසාත් නෙමෙයි. ඇහැ නිසාත් නෙමෙයි. දිව නිසා අමාරු වැටුණා. දැන් මේ බුද්ධ කාලේ අවංකව ධර්මයේ පුහුණු කරන්න ආපු අය පින්වත්නි. ඒතකොට අර භික්ෂුව මොකද කරන්නේ? මම වෙලාවක ඉන්නම්කෝ නිකන් ඇවිල්ලා යන්න කියලා මේ හඳුරු හිමීට අර උඩට යනවා. ගිහින් බලද්දී කරත්ත 500කින් වෙන වෙනම දාන එනවා ගයා ශීර්ෂයේ මුදුනට. වළඳලා ඇත්තනේ ඔබ වහන්සේ කිව්වේ මෙච්චර රහට හම්බෙන්නේ සමහර දවස්වල දංකුඩ ටිකක් හම්බෙන්නේ පින්නපාතේ ගියාම ඔබ වහන්සේ කියන කතාව හැබෑවනේ මං හෙටත් එන්නම් කියලා උඩට යන්න පටන් ගත්තා. ඒ භික්ෂුව අමාරු වැටුණා. දැන් මේ විදිහට බලනකොට බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවට අනුව දණ්ඩපාණි කියන්නේ දේවදත්ත භික්ෂුවට ටිකක් හිතවත් කෙනෙක්. ඉතින් එයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා දැන් උන්වහන්සේට ගෞරවයෙන් නෙමෙයි දැන් දණ්ඩකුත් අතේ තිනු යන ගමන් නිකන් උන්වහන්සේ ගහක් යට වැඩ ඉන්නවා. ඒ ගහ බෙලි ගහක් යට. තරුණ බෙලි ගහක් මුල තමයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ මහා වනයේ. ඒ තරුණ බෙලි ගහ යට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට එයා එතන ගිහින් බුදුරජාණන් වහන්සේ ළඟ හිටගෙන අර දණ්ඩට ඇඟ හේතු කරගෙන දණ්ඩට ටිකක් බර වෙලා එයා අහනවා කිංවාදී සමනෝ කිමක්කායිති මේ තමුන්නාන්සේ මොන වගේ වාදියෙක්ද කියලා ඇහුවා. දැන් ගෞරවයෙන් දැහුවේ. ගෞරවයෙන් නෙමෙයි. අවබෝධයක් හදාගන්න අදහසින් දැහුවේ. නිකන් යන ගමන් ඇහුවා එමීට නතර වෙලා මේ ඔබ වහන්සේ මොන වගේ වාදියෙක්ද මොන වගේ කතාවක්ද ඔබ වහන්සේ කියන්නේ මේ මොකද ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ කීර්තිය විශාල ප්‍රදේශයකට පැතිර ගියා. මෙයා හිතන්නේ නැති කතාවට අල්ල ගන්නම් කියලා. දැන් මෙයාගේ ආකෘතිය තමයි ටිකක් වාදයට බරයිනේ. කාත් එක්ක හරි පැටලි යන මිනිස්සෙක් පින්වත්නි. එතකොට එයා පැටලි යන කෙනෙක් නම් සමහර විට බුදුරජාණන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේ එක්කත් පැටලෙන්න උමනාවක් එයාට තියෙන්නේ නැති. උන්වහන්සේ පැටලෙන කෙනෙක් නෙමෙයි. ඒකට ලස්සන දේශනාවක් තියෙනවා මහණෙනි මම ලෝකයා එක්ක වාද කරන්නේ ලෝකයානි මාත් එක්ක වාදෙට ඉන්නේ මහණෙනි මට ලෝකයා එක්ක වාදයක් නැහැ කියනවා මහණෙනි මම ලෝකයා එක්ක තර්ක කරන කෙනෙක් නෙමෙයි පින්වත්නි තර්ක කරලා මොනවද දිනා ගන්නද අවබෝධයටපත් වෙච්ච කෙනෙක් තර්කයේ ප්‍රාමාණික සාධකයක් තමයි මොකද මේ බොහොම හේතුඵල සහිතව විමසන්නත් තර්ක ඥානයක් ඕන. හැබැයි තර්කය කරන්නේ අනිත් කෙනා හෙලා දැකලා මාව උඩට ගන්න නම් මාව ඉහළට තල්ලු කරගන්න නම් බලන්නේ. අනිත් කෙනා හෙලා දකිමින් මාව හුවා දක්ව ගන්න නම් බලන්නේ. එවැනි හුවා දැක්වීමක් අවබෝධයටපත් වෙච්ච කෙනෙක් මොකටද? දැන් උන්වහන්සේ මතක් කරනවා මහණෙනි මම ලෝකයේත් එක්ක වාද කරන්නේ මම
මගේ පාඩුවේ ඉන්නවා. හැබැයි ලෝකයා හැම වෙලාවකම මාත් එක්ක වාදයට පැටලෙනවා. මට ලෝකයා එක්ක වාදයක් නැහැ කියනවා. දැන් මෙයා ඇහුවේ මොකද්ද? කිංවාදී සමනෝ කිමක්කායීති මොන වගේ මතයක් දරන කෙනෙක්ද තමුන්නාන්සේ කියලා ඇහුවා. hina වෙලා කතා බහ කරලා නෙමෙයි ගිය ගමන් ওই කතාව තමයි අහලා තියෙන්නේ. එතකොට උන්වහන්සේ ලස්සන කතාවක් කියනවා. උන්වහන්සේ යාට කියනවා දෙවියන් බඹුන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාව සහිත ලෝකේ වාද කරන්නේ නැතුව ඉන්නවා නම් අන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ ආකෘතිය. වාද කරන්නේ නැතුව ඉන්නවා නම් කාමයන්ගෙන් වෙන් වෙලා ඒ කියන්නේ කාම සම්පත් වලට බහින්න නැතුව කාමයන්ගෙන් වෙන් වෙලා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා ඉන්නවා නම් තමන්ගේ හිතේ සැක සංකා බිඳලා දාලා සැකේනුත් එතරට ගිහින් ඉන්නවා නම් භවයෙන් එතරට ගිය තණ්හාව සම්පූර්ණයෙන් අයින් කරලා දාලා ඉන්නවා නම් කෙලෙස් හැඟීම් පවත්වන්නේ නැතුව ඉන්නවා නම් මම අන්නේ ඒ වගේ කෙනෙක් කියලා කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ දේශනාවේ හැඩය උන්වහන්සේ මේ කතාවෙන් කිව්වා. සමහර විට මේ වගේ කතාවක් කියන්නේ නැති මෙයා දැන් වාදෙටනේ මේ කතාව අහන්නේ. මෙයා සමහරට බුදුරජාණන් වහන්සේ එක්ක තර්ක කරන්න හිතාන තමයි මේ අහන්නේ. එතකොට එතනම කිව්වා මම තර්ක කරන්නේ නැහැ. මං කොහොම කෙනෙක්ද? දෙව් මිනිස් ප්‍රජාව සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකයේම වාදයකින් තොරව ඉන්නවා නම් මං එහෙම කෙනෙක් කිව්වා. කාමයන් සමග ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ නැතුව ඉන්නවා නම් මං එහෙම කෙනෙක් කිව්වා. සැක සංකා සිඳ බිඳ දාලා සංසාරින් ඒ කියන්නේ සැකයෙන් ඈතරට ගියපු කෙනෙක් ඉන්නවා නම් මං ඒ වගේ කෙනෙක් කිව්වා. භවයන් කෙරෙහි තණ්හාවෙන් බැඳෙන්නේ නැතුව ඉන්නවා නම් මං එහෙම කෙනෙක් කිව්වා. කෙලෙස් හැඟීම් පවත්වන්න නැතුව ඉන්නවා නම් මම එහෙම කෙනෙක් කිව්වා. අපි ළඟ ඔය ඔක්කොම ටික තියෙනවනේ පින්වත්. අපි ළඟ ඔය ඔක්කොම තියෙනවා. ඒ නිසා තමයි අපි තවමත් මරුණාම පිරිනිවන් පාන්නේ නැත්තේ. එතකොට මේ කතාව කිව්වහම මෙයා මොනවා කියන්නේ නැද්ද? මෙයාට දැන් ආයේ වාදයට පැටලෙන්න ඉඩක් තියනවද? ඉඩක් නැහැ නේ. ආය අහන්න දෙයක් නැහැ. එතකොට මෙයාගේ අදහස වෙනස් වුණා. මෙයා ඔළුව හෙල්ලුවා කියනවා. මේ දේශනාව එහෙම තියෙනවා. මෙයා ටිකක් ඔළුව හොල්ලලා මේ දිවත් එළියට දාලා හොල්ලලා තියෙනවා. හැබැයිද කියලා. ඊට පස්සේ නළලේ රැලි 3ක් ඇති වුණා කියනවා. නළලේ රැලි 3ක් ඇති වෙලා ඔළුවත් හොල්ලලා දිවත් එළියට දාලා හොල්ලලා හොඳයි කියලා ගියා. වහන්සේම කෙනෙක්ද කියලා මෙයා හිමීට යන්න ගියා. ගියාම බුදුරජාණන් වහන්සේ බොහොම නිශ්ශබ්දව වැඩ ඉඳලා උන්වහන්සේ නිග්‍රෝධාරාමයට වැඩම කළා. නිග්‍රෝධාරාමයට වැඩම කරලා සංඝයාට මේ ඇතිවෙච්ච සිද්ධිය කිව්වා. මහණෙනි මම අන්දවනේ තරුණ බෙලිගහක් මුල වැඩ හිටියා. ඒ තරුණ බෙලිගහ මුල මහණෙනි මම වැඩ ඉන්නකොට මේ දණ්ඩපාණි ශාක්‍යයා මාන්නක්කාරයි. ඒ මිනිස්සයා මාව හොයාගෙන යතනින් යන ගමන් මාව දැකලා මට කතා කළා. ඒ කතා කරාම මහණෙනි ඔහු මගෙන් ඇහුවා කිංවාදී සමනෝ කිමක්කායති මේ ඔබ වහන්සේ මොන වගේ වාදියෙක්ද කියලා මගෙන් ඇහුවා. එහෙම විමසනකොට මං කිව්වා දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වාදයට පැටලෙන්නේ නැතුව කාමයන්ගෙන් වෙන් වෙලා කාම සම්පත් එක්ක ගනුදෙනුවක් නැතුව භවයන් කෙරෙහි පහ වූ තණ්හා සහිතව මේ කෙලෙස් සහිත හැඟීම් පවත්වන්න නැතුව ඉන්නවා නම් ලෝකයේ කෙනෙක් මං ඒ වගේ කෙනෙක් කිව්වා. එතකොට එයා දිවත් තොල්ලලා ඔළුවත් තොල්ලලා නලලත් රැලි ගන්නවලා මේ මිනිස්සයා යන්න ගියා. එතකොට මේ වෙලාවේ එක හාමුදුරු කෙනෙක් නැගිට්ටා. ඒ හාමුදුරුවෝ නැගිටලා මෙහෙම කිව්වා. ස්වාමීනි ඔබ වහන්සේ මොන වගේ අදහසක් දරමින්ද ඔන්න ඒ හාමුදුරුවෝ අහපු ප්‍රශ්නේ බලන්න. මොන වගේ අදහසක් දරමින්ද දෙව් මිනිස් ප්‍රජාව සහිත වාද කරන්නේ නැතුව ඉන්නවා නම් ඔබ වහන්සේ කාමයන්ගෙන් වෙන් වෙලා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා ඉන්නවා නම් කෙලෙස් සහිත ලෝකේ නිකෙලෙස් වෙලා ඉන්නවා නම් සැක සංකා සිඳ බිඳ දාලා තණ්හාව අයින් කරලා දාලා කෙලෙස් හැඟීම් පවත්වන්න නැතුව ඔබ වහන්සේ ඉන්නවා නම් ඔබ වහන්සේ මොන විදියටද තණ්හාව නැති කරලා වැඩ ඉන්නවා කියලා ඔය මතක් කරන්නේ කියලා ඔය කියන්නේ භික්ෂුවට මේ කතාව මොකක්වත් තේරිලා නැහැ. ඒ භික්ෂුවට කිසිම අදහසක් නැහැ මේ ගැන.
එහෙම කියනකොට එහෙම ඒ භික්ෂුව විමසද්දී බුදුරජාණන් වහන්සේ උන්න ලස්සනම ධර්මපරයය මෙතන තමයි එකතු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරන යමෙක් තෘෂ්ණා දෘෂ්ටිය කියලා තණ්හාව කියලා තණ්හා දෘෂ්ටිය විදියට අල්ලගෙන ප්‍රමාද වෙලා ප්‍රමාදයට හේතු වන ප්‍රපංච ධර්මියෝ අන්න මේ වචනේ මතක තියාගන්න මේක විස්තර වෙනකොට හරි ලස්සනයි. ප්‍රපංච ධර්මියෝ කෙරෙහි යම් බැඳීමක් තියෙනවා නම් යතෝ නිදානම් බික්ඛු පුරිසං ප්‍රපංච පඤ්ඤා සංකා සමුදා චරಂತಿ. උන්වහන්සේ මතක් කරනවා ඒ ප්‍රපංච ධර්මයන් එක්කම Tamanගේ ගනුදෙනුව පවත්වනවා නම් එයා සතුටු විය යුතු දෙයක් විදිහට අනුසය ධර්මයන් තමයි තුරුල් කරගන්නේ කියනවා. එතකොට ප්‍රපංචයන්ගෙන් වෙන් වෙලා යම් කෙනෙක් Tamanගේ ජීවිතේ ගෙවනවා නම් එතකොට මේක ಉದ್ದೇಶය පින්වත්නි. ඒ කියන්නේ මේක තමයි මාතෘකාව. නමුත් මේක මේ කාම්දුරුවරුන්ට තියා අපි කාටවත් තේරෙන්නේ නැහැ. මේක විස්තරය හරි ලස්සනයි. ඊට පස්සේ මේ පුද්ගලයාට මේ ස්වාමීන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා යමෙක් තෘෂ්ණා දෘෂ්ටිය සිඳලා බිඳලා දාලා ප්‍රමාදයට හේතු වන ප්‍රපංච ධර්මයන් යම් කෙනෙකුගේ හිත තුළ පවත්වන්නේ නැද්ද? ඒ හේතුවෙන් සතුටු විය යුතු දෙයක් Tamanගේ හිතේ නැද්ද ප්‍රපංච මුල් කරගෙන? මමයේ මාගේ කියලා දෙයක් Tamanගේ ජීවිතේ පවත්වන්නේ නැද්ද? ගැලිය යුතු දෙයක් නැද්ද? ඒක තමයි යගේ අනුසය කෙලවර කියලා කිව්වා. අනුසය ධර්මයන්ගේ කෙලවර. ඒ කියන්නේ තණ්හාව සිඳලා බිඳලා දාන එක තමයි අනුසය ධර්මයන්ගේ කෙලවර. මොනවා සම්බන්ධ වුනේ ප්‍රපංච ලෝකයේත් එක්ක ඇලිලා ගැලිලා වාසය නොකර ඉන්න එක. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා කුමක්ද අනුසය? රාගානුසය, පටිඝානුසය, දිඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, උන්වහන්සේ අවිජ්ජානුසය මේ ආදී වශයෙන් අනුසය ධර්මයන් පැහැදිලි කරලා උන්වහන්සේ මතක් කරනවා. එතකොට මේ ප්‍රපංච ලෝකයකට යන්නේ නැති ශ්‍රාවකයා දඩු මඟුරු ගැනීම, ආයුධ ගැනීම, කෝලහල කිරීම, විරුද්ධවාදිකම් බැනීම, හැඬීම් මොකක්වත් ඇත්තේ නැතුව Tamanගේ ජීවිතේ අකුසල් ඉතිරි නොවි විනාශ කරගන්නවා කියලා මතක් කළා. මොන වගේ කෙනෙක්ද? ප්‍රපංච ලෝකයක් හදන්න නැති කෙනා. එහෙම මතක් කරලා භාග්‍යවතුන් වහන්සේ ධර්මාසනින් නැගිටලා වැඩ හිටිය තනින් නැගිටලා උන්වහන්සේ කෙලීම ගන්ධකොටියට වැඩියා. දැන් අරහඳුල්ලට ඔක තේරුන්නේ නැහැ. මොනවාද ප්‍රපංච දන්නෙත් නැහැ. එතකොට මේ ප්‍රපංච ලෝකයකට යන්නේ නැති කෙනා අනුසය ධර්ම හැදෙන්නේ නැතුව එයා සම්පූර්ණ දුක කෙලවර කරගන්නවා කියලා කතාවක් කිව්වා. නමුත් මේ අල්ලට මොකක්වත් තේරුනේ නැහැ. අන්තිමටම බුදුරජාණන් වහන්සේ එහෙම වැඩම කළාම මේ හාමුදුරුවන්ට කල්පනා වුණා කාගෙන්ද අහන්නේ මේක? දැන් ආයෙ ගන්ධ කුටියට ගිහින් අහන්නේ. දැන් උන්වහන්සේලාට හරි අප්‍රමාදයක් තිබ්බා මේ මොහොතේ ඇති වෙන දහම් ගැටලුව මේ මොහොතේ විසඳ ගන්න. ඇයි හෙට කියන එකක් විශ්වාසයක් නැහැනේ. දැන් නම් දහම් ගැටලුව ආවේ මේ වෙලාවේ මේ ඇති වෙච්ච තැනම මේක කඩලා බිඳලා විනාශ කරන්න ඕන කියලා බලවත් අදිෂ්ඨානයක් ඒ ස්වාමීන් වහන්සේලා තුල තිබුණා පින්වත්නි. කාගෙන් දහන්නේ කියලා මේ හාමුදුරුවෝ කල්පනා කළා. කල්පනා කරනකොට මේ තෘෂ්ණා දෘෂ්ටියක් ගැන කිව්වා, ප්‍රපංච ගැන කිව්වා, මේක කාගෙන් දහගන්න. එතකොට මතක් වුණා කෙටියෙන් වදාළ දහම් පරයායක් විස්තර කර කියන්න දක්ෂ ශ්‍රාවකයන් වහන්සේ නමක් ඉන්නවා. කවුද? මහා කච්චායන මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි යම්කිසි උද්දේශයකට විභංගය කියන්න දක්ෂ, විස්තර කරලා කියන්න දක්ෂ. ඒ නිසා උන්වහන්සේගෙන් මේ ප්‍රශ්නේ විමසුවා නම් උන්වහන්සේගෙන් දැනගන්න පුළුවන් කියලා මහා කච්චායන මහරහතන් වහන්සේ යම් තැනකද මේ හාමුදුරුවෝ ටික එතනට ගියා. එතනට ගිහින් මේ උන්වහන්සේ ළඟ වන්දනා කරලා බොහොම ප්‍රියමනාප කතාවක යෙදিলা මතක් කරනවා මේ ඇවත් මහා කච්චායනයන් වහන්සේ ස්වාමීනි වැඩිහිටි හාමුදුරුවෝ කෙනෙක් වෙන්න ඇති. එතකොට ස්වාමීනි කියලා කතා කරලා මතක් කරනවා ස්වාමීනි මහා කච්චායනයන් වහන්සේ ඔය විස්තරي ඔක්කොම මෙතන ආයෙත් මතක් කරනවා. ඔය සූත්‍රවල නැවත නැවත විස්තර වෙන නිසා සමහර අය සූත්‍ර කියවන්න කැමති නැහැ. හේතුව තමයි ඒ එකම කාරණේ නැවත සමහර තැන්වල තියෙනවා. දැන් බුදුරජාණන් එකම කාරණේ ඉන්නේ ඒක තවත් වඩා හොඳින් විස්තර වෙන්නනේ. සමහර වෙලාවට ආනන්ද හාමුදුරුවෝ යම් කතාවක් අහගත්තම ආනන්ද හාමුදුරුවෝ ගිහින් බුදුරජාණන් වහන්සේට ඒ කාරණේම විමසනවා. ඒතකොට භාග්‍යතුන් වහන්සේ ඒ කාරණේම සංඝයා ඉස්සරහත් ආයෙ මතක් කරලා තමයි උත්තරේ කියන්නේ. එතකොට අර එකම කාරණේ තනින් තැන කීපයක තියෙනවා. දැන් ওই කාරණා ඔක්කොම මතක් කළා. මොකද මුල ඉඳලා පැහැදිලිව කිව්වා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ තරුණ
බෙලිගහක් යට ඒ බෙලිගහ යට වැඩ ඉද්දි දණ්ඩපාණිය ඇවිල්ලා ඔබ වහන්සේ මොන වගේ වාදියෙක්ද කියලා අහලා තිනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දෙවියන් මරුන් සහිතව දෙව් මිනිස් ප්‍රජාව සහිතව ලෝකේ කාමයන්ගෙන් වෙන් වෙලා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා ඉන්නවා නම් සැක සංකා සිඳලා බිඳලා දාලා යම් කෙනෙක් ඉන්නවා නම් භවයන්ගේ පරතරයට ගිහින් ඉන්නවා නම් තණ්හාවක් ඇති නොවන විදියට ඉන්නවා නම් කෙලෙස් හැඟීම් පවත්තන්න නැතුව ඉන්නවා නම් මං අන්න ඒ වගේ වාදියෙක් කියලා කිව්වහම මේ කාරණේ අපිට භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා අපිට මතක් කළා දහම් සභාවේදී. අපි මේ කතාව අහගෙන ඉද්දී බුදුරජාණන් වහන්සේ තව කාරණයක් කිව්වා. ඒ උන්වහන්සේගෙන් එක භික්ෂුවක් නැගිටලා ඇහුවා ඔබ වහන්සේ මොන වගේ මතයක් ධර්මින්ද මේ වගේ කතාවක් මතක් කළේ දේශනා කළේ කියලා විමසුවා. එතකොට උන්වහන්සේ මතක් කළා යමෙක් තෘෂ්ණාව දෘෂ්ටිය යයි ප්‍රමාදේ හේතු කරගෙන ප්‍රපංච ධර්මියෝ Tamanගේ අභ්‍යන්තරය තුල පවත්වයිද ඒ හේතුවෙන් සතුටු විය යුතු දෙයක් නැත්තේද ආධ්‍යාත්මික වශයෙන් එයාගේ මමයේ මාගේ කියන හැඟීම මතුවෙලා එනවා කියනවා. එතකොට එයාගේ ජීවිතේ ප්‍රපංච ලෝකයක් වැඩෙනවා කියලා මතක් කළා. යම් කෙනෙකුගේ තෘෂ්ණා දෘෂ්ටිය නැත්තම් එයාගේ ඒ තෘෂ්ණා දෘෂ්ටිය මේ ප්‍රපංච ලෝකයේ කෙරෙහි ඇති කරගන්නේ නැත්තම් එයාගේ අභ්‍යන්තරය තුළ අනුසය කෙලවර වෙනවා කියලාත් මතක් කළා. මොනවද අනුසය? රාගානුසය, පටිඝානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, අවිද්‍යානුසය, දඩු මුගුරු ගැනීම, ආයුධ ගැනීම, කෝලහල කිරීම, විරුද්ධවාදිකම් කිරීම, බැනීම, කේලම් කීම මේ ආදී සම්පූර්ණයෙන්ම අකුසල් ඇති වෙනවා. හැබැයි ප්‍රපංච ලෝකයක් හදන්න නැති කෙනාගේ මේ අනුසය ඉතිරි නැතුව විනාශ වෙලා යනවා. හැබැයි ස්වාමීනි අපිට මේ තණ්හා දෘෂ්ටිය ගැනත් ප්‍රපංච ලෝකය ගැනත් හරියට තේරුනේ නෑ. භාග්‍යතුන් වහන්සේ වචන මාත්‍රේ විතරයි කිව්වේ. අනේ ස්වාමීනි අපිට කියන්න කිව්වා. එහෙම කියනකොට බලන්න මේ අවබෝධයටපත් වෙච්ච කෙනෙක් කල්පනා කරන විදිය. දැන් උන්වහන්සේ කියනවා ආයුෂ්මතුනි ඇයි මන් ළඟට ආවේ කියලා අහනවා. ඕක අහගන්න මන් ළඟට ආවේයි. ඒක හරියට මේ වගේ කියනවා. බලන්න ශාස්ත්‍රුන් වහන්සේට ගෞරවය දෙන විදිය. උන්වහන්සේ කියනවා හරියට අරටුව හොයන මිනිහෙක් අරටුවත් අත්හැරලා කැලේට යන්නේ මොකටද? අරටුව හොයාගෙන. එතකොට අරටුව හොයාගෙන යන මිනිහෙක් ඒ අරටුවත් අත්හැරලා ඒ ගහේ මුලත් අත්හැරලා කඳත් අත්හැරලා කොළවල අරටුව හොයනවා වගේ වැඩක් තමයි ඔය කරන්නේ. මොන වගේ වැඩක්ද? අරටුව හොයාගෙන යන මිනිහෙක් අරටුවත් අත්හැරලා මුලත් අත්හැරලා කඳත් අත්හැරලා ඒ කඳේ කෙළවර තියෙන කොළ අතු වල අරටුව හොයනවා වගේ වැඩක් ඔය කරන්නේ. ඕක භාග්‍යතුන් වහන්සේටනේ තේරෙන්නේ. දන්නවා. හැබැයි Taman හුවා දක්වන්නේ ඒ කාරණේ කියන්නේ නෑ. ඒතර අද ඉන්න කෙනෙක් ළඟට ආවොත් එහෙම Taman නේද හුවා දක්වන්නේ. ඔය ආපු එක හොඳයි. හරිම තැනට ඇවිල්ලා තියෙන්නේ. මම ඔක් කියලා දෙන්නම්. මේක මං වගේ කවුරුවත් දන්නේ නෑ. ඔයා ආවේ මෙතනට හොඳම කෙනා. ඔයාගේ පිනක් තිබිලා තියෙනවා මාත් එක්ක ඔක් කතා කරන්න කියලා Taman හුවා දක්වන්නේ නැද්ද? ඊට පස්සේ Taman හුවා දක්වන ගමන් හිමීට අනිත් කෙනාගේ මතයට ගහන්නේ නැද්ද? අනිත් කෙනාගේ මතේ හෙලා දකින්නේ නැද්ද? දැන් ඉතින් මෙහෙම කියන අයත් ඉන්නවා. ඕවා විශ්වාස කරන්න බෑ. මම නම් මෙහෙමයි කියන්නේ කියලා අනිත් කෙනාට ගරහා නේද Tamanගේ මතේ හුවා දක්වන්නේ. දැන් බලන්න මේ අවබෝධයටපත් වෙන කෙනෙක්ගේ චින්තනය. මහා කච්චායන මහරහතන් වහන්සේ මතක් කරනවා අරටුව හොයාගෙන යද්දී ආයුෂ්මතුනි අරටුවත් අත්හැරලා කඳත් අත්හැරලා මුලත් අත්හැරලා කොලාතු වල අරටුව හොයනවා වගේ වැඩක් නේ ආයුෂ්මතුනි ඔය කරන්නේ. එහෙම කියලා විමසද්දී උන්වහන්සේ මතක් කරනවා මේ කතාව තේරෙන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේටමයි. මේ කතාව වෙන කෙනෙකුට තේරෙන්නේ නෑ. මේ කතාව වැටහෙන්නේ මේ කතාව දන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේමයි. උන්වහන්සේ තමයි මේ ගහේ අරටුව. මම නිකන් අතු කැල්ලක්. ඒතර මං වගේ කෙනෙක්ගෙන් ওই කාරණේ අහන්නේ මොන අදහසින්ද? භාග්‍යවතුන් වහන්සේගේ හිතේ තමයි මේ සුන්දර ධර්මී උපන්නේ. බලන්න තමන් දන්න කාරණේ පවා මතු කරද්දී ශාස්ත්‍රු ගෞරවයේ තියාගෙන මතු කරන්නේ. අර එක හාමුදුරු කෙනෙක් ළඟට සක්‍ර දේවේන්ද්‍රය ඇවිල්ලා ප්‍රශ්නයක් අහනකොට සක්‍ර දේවේන්ද්‍රයා ඒ උත්තරේ අහලා හරි සතුටු වෙනවා. සතුටු වෙලා ඒ හාමුදුරුන්ගෙන් අහනවා ඔබ වහන්සේගේ ස්වකීය කතාවක්ද මේක? එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක කොටසක්ද කියලා අහනවා. මොකක්ද ඇවි මේ කතාව ස්වකීය අභිමතයට අනුව කියපු කතාවක්ද? එහෙම නැත්නම් ඇත්තටම මේක බුදුරජාණන් වහන්සේගෙන් අහගත්ත කතාවක්ද කියලා ඇහුවා. එතකොට මේ හාමුදුරුවෝ කියන කතාව බලන්න. මේ හාමුදුරුවෝ කියනවා මම උදාහරණයකින් කියන්නම් කියනවා. විවිධ ධාන්‍ය වර්ග ගොඩ ගහපු ධාන්‍ය ගොඩක් තියෙනවා කියනවා. එතන එක පිරිසක් ගිහින් එතනින් ධාන්‍ය අරන් එනවලු.
දාන්නේ අරන් ආවම අහනවලු අර ඉතුරු අය කොහෙන්ද ඔවගෙන ආවේ? කොහෙන්ද මේ දාන්නේ අරගෙන ආවේ? එතකොට අර දාන්නේ ගෙනාපු කෙනා කියනවලු අර අහවල් තැන දාන්නේ ගොඩක් තියෙනවා ඒකෙන් තමයි අරන් ආවේ කියලා. එහෙම කියලා උන්වහන්සේ මතක් කරනවා සක්‍ර දේවේන්ද්‍රයාට පින්වත් දේවේන්ද්‍රයි ලෝකේ යම් දුක ඉවර වෙන සුභාසිත වචනයක් තියෙනවා නම් ඒ සුභාසිත වචනේ සැබෑ හිමිකරුවා අපගේ බුදුරජාණන් වහන්සේ කියනවා. මගේ මුවෙන් යම් සුභාසිත වචනයක් පිට වුණා නම් ඒකේ සැබෑ හිමිකරුවා කවුද? බුදුරජාණන් වහන්සේ කියනවා. බලන්න ශාස්ත්‍රුන් වහන්සේට ගෞරවයේ දිදී දේශනාව මතු කරන්නේ. උන්වහන්සේ ඉදිරිය අර හාමුදුරුවෝ කියනවා කමක් නැහැ ස්වාමීනි. භාග්‍යවතුන් වහන්සේට තමයි තේරෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ තමයි සියල්ල දන්නේ. භාග්‍යවතුන් වහන්සේ තමයි මේක ආරණේ උන්වහන්සේගේ හදමණ්ඩලයේ තමයි මේ ධර්මයේ උපන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අගය කරලා තියෙනවනේ ඔබ වහන්සේ දහම් සභාවේදී මේ වගේ සුන්දර දහම් පරයයකට දක්ෂයි කියලා. විස්තර කර බණ කියනකොට මම අහලා තියෙනවා ඔබ වහන්සේ ඉදිරියේ භාග්‍යවතුන් වහන්සේ අගය කරලා තියෙනවා දහම් සභාවේ මේ මහා කච්චායනට හරි ලස්සනට විස්තරේ කරන්න පුළුවන් කියලා අහලා තියෙනවා. ඒ නිසා ස්වාමීනි මේ කතාව මතක් කරන්න කියනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනයටම දායාද වෙච්ච මේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා. එහෙමනම් ආයුෂ්මතුනි අහගන්න කියනවා. තේනාවුසෝ සුනාත මානිනි හොඳට අහගන්න කියනවා. සාදුකං මනසිකරෝත ඒ හොඳට මනසිකාරය කරන්න කියනවා. වාසිස්සාමීති මම දේශනා කරන්නම් කියනවා. එහෙම කියලා උන්වහන්සේ මතක් කරනවා මේ ප්‍රපංච ගැන. මේ ප්‍රපංචයි තණ්හාවයි කියන එකනේ ප්‍රශ්නේ. පින්වත්නි මෙන්න මේ ටික හොඳට අහගන්න. තණ්හාව කියන්නේ සංසාරේ අම්මයි තාත්තයි වගේ. මේ සංසාර භව ගමන නිර්මාණය කරන අම්මයි තාත්තයි වගේ තමයි අවිද්‍යාවයි තණ්හාවයි. අවිද්‍යාවෙන් වැසී ගිය තණ්හාවෙන් බැඳී ගිය ලෝකයකට අහු වෙලා සංසාරය කියන එකක් මේ සත්වපුද්ගල භාවය ඔස්සේ නිර්මාණය කරලා දුන්නේ මේ තණ්හාවයි අවිද්‍යාවයි. මේ දෙක සංසාරයේ හදාපු අම්මයි තාත්තයි. ඒතර මේ වගේ සුන්දර ධර්මයක් අපි දන්නේ භාග්‍යවතුන් වහන්සේගෙන්. දැන් මහා කච්චායන මහරහතන් වහන්සේ මතක් කරනවා චක්කුංචාහුසෝ රූපේච උපජ්ජති චක්කු විඥානං. තින්නං සංගති පස්සෝ පස්සපච්චයා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති තං විතක්කේති යම් විතක්කේති තං පපංචේති යම් පපංචේති තතෝ නිදානම් පුරිසං පපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේය රූපේසු. මේ ඔන්න බලන්න ප්‍රපංච හැදෙන විදිය ගැන කියනවා. මේ ප්‍රශ්නේ ලියා ගත්තොත් එයා සංසාරෙම ලියා ගත්තා වෙනවා. එතකොට සංසාරයේ ගැට ගැහිලා තියෙන හේතුඵල සහිතවනේ පින්වත්නි. හේතුඵල සහිතව තමයි සංසාරය කියන එක ගැට ගැහිලා තියෙන්නේ. සංසාරය කියන එක හේතුඵල සහිතව නම් ගැට ගැහිලා තියෙන්නේ. හේතු සහිතව විමසා යනකොට තමයි මේ ගැටේ ලිහෙන්නේ. තරුණාංශේත් අර අවබෝධයට පත් වෙන කෙනෙක් පටිච්ච සමුප්පන්නව ලෝකේ දැක්කේ නැත්නම් එයාගේ දුක ඉවර වෙන්නේ නැහැ. කොච්චර භාවනා කළත් දුක ඉවර වෙන්නේ නැහැ. කොච්චර බුද්ධ පූජා තිබ්බත් එයාගේ දුක ඉවර වෙන්නේ නැහැ. හේතුව තමයි ලෝකයේ මේ සත්‍යයා පුද්ගලයා කියන ස්වභාවයේ පටිච්ච සමුප්පන්නව ගැට ගැහෙන විදිහ දකින්න ඕන. ඒතර තමයි මේක ලිහෙන්නේ. මේක ලිහෙන්නේ නැතුව හැම වෙලාවෙම බුද්ධ පූජා ටික නම් ඔළුවේ වැඩ කරන්නේ. බෝධි පූජාව නම් ඔළුවේ වැඩ කරන්නේ. එයා සුගතියකටත් යයි ආයි නිරේට වැටෙනවා. ඒක තමයි අවදාන. සමහරට යා මෙහෙට ඇවිල්ලා බොහොම සැප සම්පත් සහිත ජීවිතයකටත් එයා විවෘත වෙයි ආයි නිරේට වැටෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේට වමනා වුණේ සංසාරික ජාලයෙන් පුද්ගලයා ගැලවෙන විදිහ කියන්නයි. සංසාරික ජාලය කියලා එකක් ලෝකේ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ නිමෙයි පින්වත්නි හොයාගත්තේ. ಭಾರತೀಯ ශ්‍රමණ කණ්ඩායම මේක දැනන් හිටියා. ඒ නිසා තමයි ඒගොල්ලෝ සැපදීමේ අන්තය අත්හැරලා දාලා සංසාරික ජාලයෙන් වඩා යහපත් තැනකට කොහොමද යන්නේ කියලා රූපාවචර අරූපාවචර ධ්‍යාන පුහුණු කළේ. ඒ ධ්‍යාන පුහුණු කරලා ඒගොල්ලෝ හිතුවා දීර්ඝායුෂ තියෙන බඹලෝකයට ගියොත් වැඩේ හරි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ අතීතයේ සංවට්ට විවට්ට කල්ප ගණන් පිටිපස්සට බලනකොට උන්වහන්සේ තේරුම් ගත්තා සංසාරික ජාලයට තවදුරටත් සමවදින එක අසාර්ථකයි කියලා. ඒ නිසා උන්වහන්සේ හෙව්වා රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන දියුණු කරලා වඩා සැපසහිත දීර්ඝායුෂ සහිත තැනකට යනවා වෙනුවට කොහොමද මේ ජාලයෙන් ගැලවිලා යන්නේ? හේතුව තමයි සුගතියේ දිගායුෂයක් තියෙන බව හැබෑව. ඒ දිගායුෂයත් විපාක දිදී අනිත්‍ය වෙන එක.
දැන් ඔබ හොඳට මෙහෙම ඉන්නවා. සමහරට ඊළඟ ජීවිතේ බිත්තර කට්ටක් අස්සේ. දැන් ගෙවල් වල බලු පැටා හුරතල් කර කර අපි ගෙදර ඉන්නවා. සමහරට මේ හේතුඵල ටික අපිව අමාරුවේ දාන්න පුළුවන්. සමහරට ගෙදරම ඉන්නේ ඒ සතාගේ කුසේ ඉපදෙන තැනට. එහෙම වෙන්නේ නැහැ කියලා කාටවත් අප වෙන්න බෑ. ඇයි? සංසාරය ගැන විශ්වාස කරන්න එපා පින්වත්නි. එතකොට මේ සාංශාරික ජාලයෙන් සම්පූර්ණයෙන්ම ගැලවෙනවා නම් පින්වත්නි බුද්ධ පූජා තියෙන එකත් හොඳයි තමයි. බෝධි පූජා තියෙන එකත් හොඳයි තමයි. වත් පිළිවෙතත් හොඳයි තමයි. හැබැයි මේකෙන් ගැලවෙන අදහසක් තියෙනවා නම් එයා තමන්ව ගවේෂණය කරන්න ඕන. තමන්ව ගැට ගැහිලා තියෙන විදිය බලන්න ඕන. තමන්ව ලිහින විදිය බලන්න ඕන. ඒකනේ භාග්‍යතුන් වහන්සේ පළවෙනි යාමේ අනුලෝම වශයෙන් බලනවා බුද්ධත්වයේ පිණිස බෝධිසත්වයන් වහන්සේ. දෙවෙනි යාමේ පටිලෝම වශයෙන් බලනවා. තුන්වෙනි යාමේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලනවා. ඒක හරියට පිහියක් ගන්නකොට එක පැත්තකට ගන්නවා අනිත් පැත්තට ගන්නවා මුවහත හිටින වෙලාවේ දෙපැත්තට ගන්නව නේද? මුවහත හොඳට හිටිනකොට දෙපැත්තට ගන්න. ඒ වගේ පළවෙනි යාමේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පළවෙනි දෙවෙනි යාමේ බලලා අරුණෝදේ නැගෙනකොට උන්වහන්සේ තමන්ව ලිහෙන විදියයි ගැට ගැහෙන විදියයි කියන්නේ සත්වපුද්ගල භාවයේ හැදෙන විදියයි ලිහෙන විදියයි අනුලෝම ප්‍රතිලෝම වශයෙන් වේගෙන් බලනවා. වේගෙන් බලනකොට වෙන්නේ විතර්ක වලට හිතේ ඉඩක් නැති වෙන එක. වේගෙන් බලනකොට ඉර පායගෙන එනවත් එක්කම ඒ භාග්‍යවතුන් වහන්සේගේ හිතේ අභිසම්බුද්ධත්වයේ මතු වුණා. උන්වහන්සේට අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව පහළ වුණා. දහම්මැස පහළ වුණා. ඥානෙ පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. සියලු කෙලෙසුන් නැසලා නිකලෙස් වුණා උදේ කාලේ වෙනකොට. එතකොට බලන්න අවබෝධයට පත් වෙච්ච කෙනෙක් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මේ පටිච්ච සමුප්පන්නව ගැට ගැහිච්ච එක තමයි බලන්නේ. ඒතර අපිත් හේතු සහිතව බලන්න ඕන මේක. දැන් ගොඩාක් දිනකට සමහරලාට තේරෙන්නේ නැහැ. දැන් ආසන්නතම හේතුවේ ඉඳලා බලාගෙන යන්න ඕන. දැන් ආසන්නතම හේතුව මොකද්ද? ජරා මරණ දුක. මේ විඳවන ප්‍රශ්න ටික. ජරා මරණ දුකෙන් පීඩා විඳ අනේක නම් බරපතල ප්‍රශ්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ බැලුවා මේ ජරා මරණ දුකට හේතුව මොකක්ද? එතකොට උන්වහන්සේ දැනගත්ත මොකද්ද? ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ජාතිය නිසායි ජරා මරණ ඇති වෙන්නේ. උපන් නිසා. ජාතිය කියලා කිව්වේ සමහර වෙලාවට ඔය අන්නජ චලාබුජ සංසේදජ උපපාතික වශයෙන් බිත්තර කටු අස්සේ මව් කුසක් අස්සේ එක්කෝ කුණු ගොඩක් අස්සේ එක්කෝ උපපාතිකව මේ විදිහට මේ ජාතියේ පහළ වීම නිසා තමයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. නැන්ස ආයෙ පිටිපස්සට බැලුවා. හොඳයි එහෙමනම් ජාතියට හේතුව මොකද්ද? භවපච්චයා ජාති. විපාක පිණිස කර්ම හැදිච්ච නිසා තමයි ජාතියක් හැදුනේ. ඊට පස්සේ උන්වහන්සේ විමසනවා හොඳයි විපාක පිණිස කර්ම හැදුණේයි. උපාදාන පච්චයා භව බැඳී යාමක් නිසායි කර්ම හැදුනේ. කාමෝපාදාන ආදී වශයෙන් බැඳී යාමක් නිසායි විපාක පිණිස කර්ම හැදුනේ. හොඳයි බැඳී යාම නිකන් ඇති වෙච්ච එකද? එතකොට උන්වහන්සේ දකිනවා බැඳී යාමත් નિરાයාසයෙන් ඇති වෙච්ච එකක් නෙමෙයි. තණ්හා පච්චයා උපාදාන හිතේ ඇතිවෙච්ච තණ්හාව නිසායි බැඳිලා ගියේ. එහෙමනම් තණ්හාව ඇතුණේ මොකක් නිසාද කියලා උන්වහන්සේ බලනවා. උන්වහන්සේ දකිනවා වේදනා පච්චය තණ්හා විඳින්න ගිය නිසායි තණ්හාව ඇති උනේ. සැප වශයෙන් දුක් වශයෙන් දුක් සැප රහිත විඳීම් වශයෙන් විඳින්න යෑම ASCII අපි දන්නේම නැතුව හොර රහසේ අනුසයක් වැඩුණා. දැන් මේක කිව්වේ අර මේ ආනුසය ධර්ම රාගානුසය, පටිඝානුසය, අවිද්‍යානුසය, මානානුසය කියා කිව්වේ. ඒතර අනුසය ධර්මයේ වැඩුණේ අනුසය ධර්මයක් වැඩුණා වේදනාව ASCII අපි දන්නේ ඒක. ඒතර වේදනාව ASCII අනුසය ධර්මයක් වැඩෙන බව අපිට තේරෙන්නේ නැහැ. වේදනාව නිසා අනුසය ධර්මයක් වැඩෙනවා අවිද්‍යාව නිසා, දන්නේ නැතිකම නිසා. ඒ අනුසය ධර්මයේ නිසා ඊළඟට මොකද්ද වෙන්නේ? වේදනාපච්චය තණ්හා. වේදනාව නිසා තණ්හාව ඇති වුණා. එහෙමනම් වේදනාව ඇති වුණේ මොකක් නිසාද? පස්සපච්චය වේදනා. ස්පර්ශ වුණ නිසා. උන්වහන්සේ බලන පිටිපස්සට බලාගෙන යනවා. ස්පර්ශ වුණේ මොකක් නිසාද? උන්වහන්සේ මතක් දකින්නවා ආයතන හයක් පහළ වුණ නිසා. සලායතන නිසා ස්පර්ශුනේ. ඇස කියලා ආයතනයක් නැත්නම් ඇසේ ස්පර්ශයක් ඇති වෙන්නේ නැහැ පින්වත්නි. කන කියලා ආයතනයක් නැත්නම් කනේ ස්පර්ශයක් ඇති වෙනවද? නැහැ. ආයතනයක් තිබ්බ නිසායි එහෙම උනේ. ඊට පස්සේ උන්වහන්සේ ආයත විමසන හොඳයි ස්පර්ශයට ඇති වුණේ ආයතන හයක් නිසා නම් ආයතන හයක් ඇති වුණේ මොකක් නිසාද? නාම රූප පත්‍ය සලායතන. නාම රූප කියලා ධර්ම දෙකක් එකතු වෙච්ච නිසා තමයි ස්පර්ශ උනේ. මේ කන විතරක් මේ පිටින් බැලුවාම මේ කන් පෙත්ත කන් සිදුර මේක තියෙනවා තමයි. හැබැයි ඒක ආයතනයක් වෙන්නේ නැහැ. ඒකයි මෙරිච්ච මිනිසුන්ට ආයතන නැත්තේ. හේතුව තමයි නාම ධර්මයන් එකතු වෙන්න ඕන.
නාම රූප එකතු වීමෙන් තමයි ආයතනයක් හැදුන්නේ. හොඳයි නාම රූප දෙක එකතු වුනේ මොකක් නිසාද? විඥාන පත්‍ය නාම රූපං. විඥානයක් බැස ගැනීම නිසා. විඥානයක් බැස ගැනීම කුමක් නිසාද? සංඛාර පත්‍ය විඥාන. සංස්කාර නිසා විඥානයක් බැහැගත්තේ. සංස්කාර කියන්නේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර, කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර වශයෙන් අපේ ජීවිතේ ගොඩනැගිච්ච සංස්කාරස්කන්ධය නිසා තමයි විඥානයක් ඇති වුනේ. සංකාර පිටක් නේ මේ සත්‍යය පුද්ගලයා කියන්නේ. හොඳයි සංකාර ඇති වුනේ මොකක් නිසාද? අවිජ්ජා පත්‍ය සංකාර. අවිද්‍යාව, නොදන්නාකම, චතුරාර්ය සත්‍ය කියලා මේ දුක ඇති වෙන විදියවත් දුක නැති කරන්න පුළුවන් කියලාවත් මේ දුක නැති කරන ප්‍රතිපදාවක්වත් දන්නේ නැති නිසායි සංකාර උනේ. බලන්න මේක ලිහිගෙන යන විදිය. ඊට පස්සේ උන්වහන්සේ ආයෙ මුලට බලනවා. අවිද්‍යාව නිසා සංකාර ඇති වෙනවා. සංකාර මේ විදියට දෙපැත්තට බලනකොට වේගයෙන් බලනකොට විතර්ක වලට ඉඩක් නැතුව සම්පූර්ණයෙන් මෙයා නිදහස් වෙනවා. අපිට තියෙන ප්‍රශ්නේ අපි මේ විදියට ජීවිතේ දිහා බලන්නේ නෑ. දැන් බලන්න මේ කාරණේ උන්වහන්සේ මතක් කරනවා මේ ප්‍රපංච ලෝකයක් ඇති වෙන විදිය. චක්කුංචාවසෝ රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. ඇහැකුත් තියෙනවා, රූපත් තියෙනවා, ඇසේ විඥානයකුත් තියෙනවා. කාරණා කීයක්ද? 3යි. ඇහැක් තියෙනවා, රූප තියෙනවා, ඇහි විඥානය කියලා එකක් තියෙනවා. ඒතර මේ තුන එකතු වුණා. මේ තුනට මොකද්ද කියන්නේ? තින්නං සංගති පස්සෝ. ඒකට කියනවා ස්පර්ශය කියලා. ඒ තුන එකතු වෙච්ච තැනට කියනවා ස්පර්ශය කියලා. ඒතර ස්පර්ශය කියන එක ඇති වුණේ කාරණා තුනක එකතුවක්. ওই කාරණා තුනෙන් එකක් හරි අඩු වුණොත් ස්පර්ශ වෙන්නේ නැහැ. ඒකයි මලමිනි වලට චක්කු විඥානේ නැති නිසා ස්පර්ශ වෙන්නේ නැත්තේ. ඇහක් තියෙනවා. සමහරට ඇස් අරගෙන මැරිච්ච මිනිහෙකුට රූප පේන්නේ නැද්ද? පේනවා. ඒ කියන්නේ රූප ඇහැට ඇරලා යම් කිසි කෙනෙකුට පෙන්වන්න බැරිද? පුළුවන්. නමුත් ස්පර්ශ වෙන්නේ නැත්තේ ඇයි? චක්කු විඥානේ නැහෙනේ. එතන මේ තුනේ එකතුවට ස්පර්ශය කියනවා. කනක් තියෙනවා, ශබ්දක් තියෙනවා, සෝත විඥානය කියලා එකක් තියෙනවා. එතන මේ තුන එකතු වුණා මේකට කියනවා ස්පර්ශ. දැන් මේක හොඳට විමසන්න. මම මේ ලේසි කරලා කියන්නේ හොඳට විමසන්න. මේ තුන එකතු වෙනවා. ඊට පස්සේ දිව තියෙනවා, රහ තියෙනවා, දිවි විඥානය කියලා එකක් තියෙනවා. ජීවහා විඥානය. ওই තුන එකතු වුණාම ස්පර්ශය. ඔය විදිහට මේ හැම ඉන්ද්‍රියකටම බලන්න මේ ඔක්කොම ඉන්ද්‍රියන් වලට වෙන වෙනම අපිට කතා කරන්න බෑ. අපි ඇහැ මුල් කරගෙන මේක ඉස්සරහට කතා කරගෙන යනවා. ඔබ ඉතින් දක්ෂ උදවියනේ නිසා කනට අනුව, නාසයට අනුව, දිවට අනුව, ශරීරයට අනුව, මනසට අනුව මේ ප්‍රපංච ලෝකේ හැදෙන විදිහ ඔබ වෙන වෙනම ගලප ගන්න. මම මේ දේශනාවේ කාලයට අනුව ඇසේ විඥානය ඇති වෙන විදිය ගැන කියන්නම්. පින්වත්නි, දැන් ඇහැ කියලා කියන්නේ ඇහි නෙමේ පින්වත්නි ප්‍රශ්නේ තියෙන්නේ. රූපවලත් නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. මම ඇතුළට ගන්න විදිහේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. උන්වහන්සේ මතක් කරනවා චක්කුංච පටිච්ච චක්කුංච ආවසෝ රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇහැයි රූපයයි ඇහි විඥානයේ මේ තුන එකතු වුණාම ඒකට කියනවා තින්නං සංගති පස්සෝ. මේ කාරණා තුනේ එකතු ස්පර්ශය පස්සපච්චය වේදනා. ස්පර්ශ වුණ ගමන් අවිද්‍යාවෙන් වැහිච්ච කෙනා විඳින්න පටන් ගන්නවා. ස්පර්ශ වෙච්ච දේ ප්‍රියමනාප දෙයක් නම් ඔන්න සැප වේදනාවක් විඳින්න පටන් ගන්නවා. පස්සපච්චය වේදනා. ස්පර්ශ වෙච්ච දේ දුක් සහිත තමන් ප්‍රියමනාප නැති ස්වභාවයක් නම්, ගැටෙන ස්වභාවයක් නම් ඒකෙන් දුක් වේදනාව ඇති වෙනවා. එතකොට සැප වේදනාව ඇති වෙනකොට මම ඔබට මේ දේශනාවේ කිව්වා, මතක් කළා පින්වත්නි, සැප වේදනාව තුල අනුසය ධර්මයක් වැඩෙනවා කිව්ව නේද? මොකන්ද සැප වේදනාව තුල වැඩෙන අනුසය? සැප වේදනාව තුල වැඩෙන්නේ රාගානුසය. සැප වේදනාව තුල ඇලීමේ ස්වභාවයක් තමයි අනුසය ධර්මයක් විදිහට ඇතුලින් වැඩෙන්නේ. මේ අනුසය විතරක් තිබ්බත් විඥානය බැහැ ගන්න පුළුවන්. ඔක ලස්සන දේශනාවක් තියෙන චේතනා සූත්‍රය කියලා. මම විඥානය ගැනත් කාරණා ටිකක් කියන්නම්. දැන් චේතනා සූත්‍රයේ එක තැනක උන්වහන්සේ මතක් කරනවා මේ යංච චේතේති චේතනා තියෙනවා, යංච පකප්පේති යනු කල්පනා කරනවා, යංච අනුස්සේති. අනුස්සය තිබ්බොත් මේ කාරණා තුන තිබ්බොත් මහණෙනි එතන විඥානයක් බහිනවා කියනවා. මොනවද කාරණා තුන? චේතනා තියෙනවා, ඒ අනුව කල්පනා කරනවා, යංච අනුස්සේති. අනුස්සය තියෙනවා. ඊට පස්සේ භාග්‍යවතුන් හරි ගැඹුරු එකක් කියනවා. මහණෙනි නෝච චේතේති, ඒ කියන්නේ චේතනා නැහැ. නෝච පකප්පේති යනුව කල්පනා කරන්නේ. අනුස්සේති. අනුස්සේ විතරක් තියෙනවා, ඒත් විඥානයක් බැහැ ගන්නවා කියනවා. ඒකයි පොඩි ළමෙක් මලාම පිරිනිවන් පාන්නේ නැති.
දැන් පුංචි මාසයක විතර ළමයෙකුට සතියක දෙකක ළමයෙකුට අපි කතා කරලා කියනවා පුතා ඔයාගේ තමයි මේ කාර් එක. මේ ලොකුගේ ඔයාට තමයි චේතනා තියනවද? නෑ. කල්පනා කරනවද ඊට අනුව? නෑ. හැබැයි ওই ළමයා මලොත් එයා පිරිනිවන් පාන්නේ නැත්තේ ඇයි? දැන් උපාදාන රහිතව දැන් මේ කුඩින් ඇල්ලුවාට පස්සේ කෙනෙක් කියන්න පුළුවන් උපාදානයක් නැහැ නේ පොඩි ළමයෙකුට. ඉතින් උපාදානයක් නැත්තම් භවයක් නැහැ නේ. උපාදාන රහිතව තමයි එයාට මේ උපාදාන කර ගැනීමක් නැහැ කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඇයි භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා චේතනා සූත්‍රයේ මහණෙනි යම් කෙනෙක්ගේ ජීවිතය තුළ චේතනා නැතත් යංච පකප්පේති. ඒ අනුව කල්පනා කිරීමක් නැතත් යංච අනුස්සේති. අනුස්සේ විතරක් තිබ්බත් විඥානේ බහින්න ඇති කියනවා. අනුස්සය තියෙනවා පොඩි ළමයෙක්ගේ. ඉතින් මේ විදිහට බලනකොට පින්වත්නි කාරණා තුනක එකතුව ස්පර්ශයේ තින්නම් සංගති පස්සෝ ස්පර්ශ වුණ ගමන් විඳින්න පටන් ගන්නවා. අපේ දැන් බලන්න මේ වගේ මානසික ක්‍රියාවලියක් ගැන අපිට ලෝකේ වෙන ආගමකින් හම්බ වෙයිද? උඩ බලාගෙන දෙවියන්ට කීක ඉන්නවා විනා මේ වගේ මානසික විශ්ලේෂණයක් ගැන හිත ගැන මහා අරුම පුදුම කතාවක් ගැන අපිට හම්බ වෙයිද? හම්බ වෙන්නේ නැහැ. පස්සපච්චය වේදනා ස්පර්ශ වුණ ගමන් මිනිස්සු විඳින්න පටන් ගන්නවා. සැප වේදනාව තුල රාගානුසයත් දුක් වේදනාව තුල පටිඝානුසයත් දුක් සැප රහිත විඳීමක් තුල අවිද්‍යානුසයත් වැඩෙනවා අපි දන්නේ. එතකොට මේ අනුසය ධර්ම වැඩෙන බව අපිට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා ඒ විඳින්න ගියාට පස්සේ යං වේදේති තං සංජානාති. යමක් විඳිනවා නම් ඒ විඳීම නිසා පින්වත්නි එයා සංජානනය කරනවා. ඒ කියන්නේ අරමුණ සංඥාවෙන් අඳුන ගන්නවා. ඊට පස්සේ යාට අවිද්‍යාවෙන් වැහිලා නම් විඳින දෙයටත් ආසා කරන්න පටන් ගන්නවා. යං වේදේති තං සංජානාති. විඳින දෙයට සංජානනය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ විඳින දෙයට ආසා කළාට පස්සේ මේ වේදනාව හදලා දුන්න අනිකුත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සියල්ලටම ආසා කරන්න පටන් ගන්නවා. එහෙම වුණාම මේ භව ගමන හැදෙනවා. ඊට පස්සේ යං සංජානාති තං විතක්කේති. ඊට පස්සේ පින්වත්නි ඒ අරමුණට අනුව සංඥාව හඳුනාගත්තට පස්සේ ඒ අනුව විතර්ක කල්පනා කරන්න පටන් ගන්නවා. විතර්කයෙන් කල්පනා කරනවා. විතක්ක ඇති වෙනකොට පින්වත්නි යං විතක්කේති තම් පපංචේති. ඊට අනුව පින්වත්නි ප්‍රපංච ලෝකයක් ඇති වෙනවා. ප්‍රපංච ලෝකයක්. ප්‍රපංච කියලා කියන්නේ ඔන්න ප්‍රපංච කියන එක අපිට කිට්ටුම අදහස අපි ගමු. ප්‍රපංච කියලා කියන්නේ තණ්හා දිට්ඨි වශයෙන් Tamanගේ ජීවිතේ යම් ප්‍රමාද කරන දෙයක් තියෙනවා නම් Tamanගේ තණ්හා මාන දිට්ඨි වශයෙන් Tamanව දූෂණය කරන හිතේ යමක් තියෙනවා නම් ඒක ප්‍රපංචවල ආකෘතියක් පින්වත්නි. එතකොට යම් පපංචේති තතෝ නිදානම් පුරිසම් පපංච සංඥා සංකා සමුදාචරಂತಿ. අතීත අනාගත පච්චුප්පන්නේ සුන්නාන්සේ මතක් කරනවා. ඊට පස්සේ අතීත අනාගත වර්තමානයට අයත් ඇසින්යා රූප කෙරෙහි මම යහගෙන කියන නිසා රූප කෙරෙහි කෙලෙස් සහිත කල්පනා විපරීත වූ සංඥා ආදීන් ඒ පුරුෂයා යට වෙලා යනවා. යමක් ඊට පස්සේ එයා දැක්ක ගමන් එයා අතීතයටත් ඒක ගලපනවා අනාගතයටත් ගලපා රහ කරන්න පටන් ගන්නවා. ලොකු හේතුවක් නෑ ඔන්න දැක්කා කියලා හිතන්න. දැන් මම ඕක උදාහරණයක් කියන්නම්. හිතන්න ඔන්න ටීවී එකේ වාහනයක් දැක්ක කියලා හිතන්න. දැන් සමහර අය වාහන වලට හරි කැමතිනේ. එතකොට යා වාහනයක් දැක්ක ගමන් දැන් එයා දැක්ක විතරයි. දැක්ක ගමන් එයා කල්පනා කරනවා කොහෙද ඔය වාහනේ තියෙන්නේ? දැන් අරගෙනද? අරගෙනත් නෙමෙයි. ඊට පස්සේ එයා වාහනේ ගත්තාම එයා අතීතයටත් ඒක කල්පනා කරන්න පුළුවන්. අපරාධේ ඕක ගිය අවුරුද්දේ ගත්තා නම් කලින් වාහනේට කලින් ඕක ගන්න තිබ්බා. අතීතයට කල්පනා කරනවා. ඇඳුමක් දැක්කත් ඔහොමයි. දැන් ටීවී එකේ ඇඳුමක් දැක්ක කියලා හිතන්න. ඇඳුමක් දැක්ක ගමන් වඩාත් කිට්ටු වෙන ඇඳුම කියන එක. ඇඳුමක් දැක්ක ගමන් යා ඒ ඇඳුම දැකලා ඊට පස්සේ යා විශ්මීටපත් වෙනවා. ආශා ලස්සනයි ඇඳුම. කොහෙද දන්නේ ඕක තියෙන්නේ. ඊට පස්සේ යා කල්පනා කරනවා ඔය ඇඳුම අපරාධ ගිය සතියේ දැක්කනම් අර වෙඩින් එකට ඇඳගෙන යන්නත් තිබුණා. අපරාධ ගිය සතියේ දැක්කේ නැත්තේ. ඊට පස්සේ ඕන බලන අතීතයට යා කල්පනා අනාගතයටත් කල්පනා කමක් නැහැ. ලබන සතියේ තියෙනවනේ උත්සවයක්. ඕකට ඇඳගෙන යන්න කොහොම හරි මං ඕක ගිහින් ගන්නවා. ඒක ගත්තට පස්සේ එයා ඕන බලන්න අරගෙනත් නැහැ කල්පනා කරනවා ඔය ඇඳුම ගත්තාම මං ඕකට හරියන්න මෙන්න මේ වගේ සෙරෙප්පු දෙකුත් ගන්නවා. ඒකට මල් ළඟ තියෙනව හරියන්නේ නැහැ. ඒ ඇඳුම අරගෙන මම
අරගත්තොත් ඕකට මෙන්න මේ වගේ කොණ්ඩ මෝස්තරයක් තමයි මට හරියන්නේ. ඒතර බලන්න එයා ඒ ඇඳුම මුල් කරගෙන එයා තව කීයක් දේවල් කරනවා හිතනවාද පින්වත්නි? දැන් ඇත්තටම උනි ස්පර්ශ වෙන එකනේ. ඇහැට රූපයක් දැක්ක චක්කු විඥානය ඇති වුණා. ඔය තුනේ එකතු ස්පර්ශේ. ස්පර්ශ වුණ ගමන් බලන්න විඳින්න පටන් ගන්න විදිය පස්සපච්චය වේදනා. ඊට පස්සේ විඳීමෙන් එයා නවතින්නේ නැහෙනි පින්වත්නි. යං වේදේති තං සංජානාති. ඊට පස්සේ ඒ අරමුණට අනුව සංඥා වශයෙන් හඳුනා ගන්නවා. හඳුනා ගැනීමට අනුව ඔන්න විතර්ක වශයෙන් කල්පනා කරනවා. කොහොමද කල්පනා කරන්නේ? ඔය ඇඳුම මම අරගෙන මම මේ අහවල් තැනට ඔක කොහොම හරි ඇඳගෙන යනවා. එතකොට එයා අරගෙනත් නෑ දැන් මේ දැක්ක විතරයි. බලන්න ප්‍රපංච ලෝකයකට සාමාන්‍ය කෙනෙක් යන විදිහ අර දැක්කා කියන තැන සාමාන්‍ය කෙනෙකුට නවතින්න බෑ. එතකොට දැක්කා කියන තැන යම් දවසක නවතින්න පටන් ගත්තොත් ඒක ඉතා ප්‍රශස්ත අවස්ථාවක්. එයාගේ දුක ඉක්මනින් හමාර වෙනවා. අර දැක්කා කියන තැන, ඇහුවා කියන තැන, දැනුණා කියන තැන අපිට නවතින්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. ඊට පස්සේ එයා දැකපු දේ ප්‍රපංච ලෝකයකට යන්නේ. එයා දැන් අරගෙනත් නෑ. එයා සමහරට කණ්ණාඩිය ළඟටත් ගිහින් සමහර විට එයා ඒක ගැන හිතා තනියෙන් hina වෙන්නත් පුළුවන්. එතකොට සමහර අය කියන්නේ මොකද තනියෙන් hina වෙන්නේ කියලා අහන්නේ. මේ ප්‍රපංච ලෝකයක එයා ඉන්නේ. ඊට පස්සේ එයා ඒක දිහා බලලා කල්පනා කරනවා මං ඕක ඇඳගෙන යනකොට අරහවලා එමත් ඇවිල්ලා ඉඳී. එතකොට බලන්න අර තණ්හාමාන දිට්ටි වශයෙන් තමන්ව හුවා දැක්වෙන විදිය. එතකොට මගෙන් අහයි ෂාද ඔයා ලස්සනයිනේ. කොහෙන්ද ඔය ඇඳුම ගත්තේ කියලා මගෙන් අහයි. අහනකොට මං කියනවා මේක අපේ මහත්තයා රටින් මට ගෙනත් දුන්නේ. එතකොට එයා මේ ඇඳුම ලංකාවේ හොයන එකක්වත් නැහැ. දැන් බලන්න එයා අර ස්පර්ශ වීම නිසා ගියපු දුර බලන්න. දැන් සමහර විට ටීවී එකේ හරි කොහෙන් හරි වාහනයක් දැක්කොත් ඊට පස්සේ එයා ඒ වාහනේ යන විදියත් හිතලා ඉවරයි. ඊට පස්සේ ඒ වාහනේ විකුණන විදියත් හිතලා ඉවරයි. ඊට පස්සේ එයා ඒකට දෙවෙනි වෙළඳපොළ ගැනත් හිතලා ඉවරයි. එතකොට එයාට එහෙම උනේ දැක්කා කියන තැන නවතින්න බැරි වෙච්ච නිසා. ওই විදියට පින්වත්නි මේ දේශනාවේ තියෙනවා උන්වහන්සේ මතක් කරනවා අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයසු රූපේසු. එතකොට රූපේ නිසා ඇසේ විඥානයේ නිසා යම් කෙනෙක් ප්‍රපංච ලෝකයක් හදනවා නම් එයාගේ ජීවිතේ තණ්හාවෙන් තෙත් වෙනවා කියනවා. එයාගේ ජීවිතේ මානෙන් තෙත් වෙනවා කියනවා. දිට්ඨියෙන් තෙත් වෙනවා කියනවා. එතකොට යාව තමන්ට මේ සත්පුද්ගල භාවයාගේ අභ්‍යන්තරේ වැඩෙන්න පටන් ගන්නවා. ඇහැ නිසාත්, කන නිසාත්, දිව නිසාත්, ශරීරය නිසාත් පින්වත්නි ඇස කන නාසය දිව ශරීරය මනස නිසා තමයි අපි අමාරු වැටුනේ. ඔකට හරි ලස්සන දේශනාවක් තියෙනවා අභිනන්දන සූත්‍රය කියලා. අභිනන්දනය කියලා කියන්නේ පින්වත්නි සතුටින් පිළිගන්නවා කියන එක. උන්වහන්සේ මතක් කරනවා යෝ භික්කවේ චක්කුං අභිනන්දති. මහණෙනි යමෙක් ඇස සතුටින් පිළිගත්තොත් මොකක් පිළිගත්තොත්ද? ඇස සතුටින් පිළිගත්තොත් දුක්ඛං සෝ අභිනන්දති. මහණෙනි ඒ මිනිහා දුකයි පිළිගන්නේ කියනවා. ඒකේ කියවෙන ලස්සන කතාව. ඇහැ කියන්නේ දුකට කියන වචනයක් කියනවා. යමෙක් දුක අභිනන්දනය කළොත් අපරිමුත්තෝ දුක්ඛස්මින්ති. ඒ කියන්නේ එයාගේ දුකෙන් නිදහස් වීමක් නැහැ කියනවා. එතකොට ඇහැ කියන්නේ ඇහැ නිසා පින්වත්නි කල්ප ගණන් නිරෙයින් ඇති. මේ ඇහෙන් දකින්නේවා නිසා හදාගත්ත ප්‍රපංච නිසා, කනින් අහගත්ත දේවල් නිසා හදාගත්ත ප්‍රපංච ලෝකයක් නිසා, නාසයෙන් හදාගත්ත ප්‍රපංච ලෝකයක් නිසා, දිවෙන් හදාගත්ත ප්‍රපංච ලෝකයක් නිසා, ශරීරය නිසා හදාගත්ත ස්පර්ශය මුල් කරගෙන ඇතිවෙච්ච ප්‍රපංච ලෝකයක් නිසා පින්වත්නි මනසට එන අරමුණු නිසා අපි ප්‍රපංච හදා මේ ප්‍රපංච හැදීම නිසාමයි සංසාරේ නිර්මාණය වුණේ පින්වත්නි. වෙන මොකක්වත් නිසා නෙමෙයි. ඒතර යම් දවසක යම් කෙනෙක් ප්‍රපංච ලෝකයක් හදන්න නැතුව හිටියොත් එයාගේ භව ගමන නවතිනවා පින්වත්. එයාට තමන්ව ලිහින වැඩපිළිවෙල මුණ ගැහෙනවා. දැන් බලන්න අභිනන්දන සූත්‍රයේදී මතක් කරනවා මහණෙනි යෝ භික්කවේ චක්කුං අභිනන්දති. යමෙක් ඇහැ අභිනන්දනය කළොත්, ඒ කියන්නේ ඇහැ සතුටෙන් පිළිගත්තොත් මහණෙනි දුක්ඛං සෝ අභිනන්දති. මහණෙනි එයා දුකයි අභිනන්දනය කරන්නේ. යමෙක් මහණෙනි ඒකත් හේතු සහිතයි. දුක අභිනන්දනය කළොත් මහණෙනි අපරිමුත්තෝ එයාගේ දුක සම්පූර්ණයෙන්ම දුකින් නිදහස් වීමක් අත්දකින්න හම්බෙන්නේ නෑ. එතකොට දුක හදලා දුන්නේ බාහිර කෙනෙක්ද පින්වත්නි? නෑ.
ඒතර මේ දුක හදාගත්තේ මම විසින්. හරියට ඔක ලස්සනම උදාහරණය තමයි මකුළුවෙක් දැල හදාගෙන මැදට වෙලා ඉන්නවා වගේ. මේක කවුරුවත් හදාපු ප්‍රශ්නයක් නෙමෙයි. මේක තමන් විසින් හදාගත්ත ප්‍රශ්නයක්. ඒතකොට ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ මතක් කරන්නේ මහණෙනි ගැලවීම තියෙන්නේ තමන් තුළයි. බඹයක් පමණ වූ කලෙබරේටම මහණෙනි මේ ලෝකේ පනවනවා, ලෝක සමුදය පනවනවා, ලෝක නිරෝධය පනවනවා, ලෝක නිරෝධගාමිනී පටිපදාය පනවනවා කිව්ව එකයි පින්වත්නි. ඒතකොට ඒකට බඹයක් පමණ වූ කලෙබරේ තුලමයි තියෙන්නේ. ඒතකොට මේක කවුරුවත් හදාපු එකක්වත් නිර්මාණය කරපු එකක්වත් නෙමෙයි, මේක තමන් නිර්මාණය කරගත්ත දෙයක්. හොඳයි, දැන් මෙතන තව ගැඹුරු දාර්ශනික අදහසක් ගන්න පුළුවන්. ඒතකොට පින්වත්නි ඇහේද තියෙන්නේ තණ්හාව? ඇහේද මේ ප්‍රශ්නේ තියෙන්නේ? ඇහි නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. රූපවලද ප්‍රශ්නේ තියෙන්නේ? රූපවලනේ නතේ කාමයානි චිත්‍රානි ලෝකේ සංකප්පරාගෝ පුරිසස්ස කම්මානි බාහිර චිත්‍රවල රාගේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ ඒකයි. නතේ කාමයානි චිත්‍රානි ලෝකේ ලෝකේ චිත්‍රවල රාගේ නැහැ කියනවා. ඒක මම ඇතුළට ගන්න විදියට තමයි ඒක ඇති වෙන්නේ. එතකොට මේ තණ්හාව කියන එකත් નિરાයාසයෙන් ඇති වෙච්ච එකක් නෙමෙයි, හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇති වෙච්ච එකක්. දැන් ඔකට පටිච්ච සමුප්පන්න න්‍යායදී මතක් කරන්නේ පස්සපච්චය වේදනා, ස්පර්ශය නිසා විඳීම් හට ගන්නකොට වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා. වේදනා පච්චය තණ්හා, විඳින්න ගියාම ඒකට තණ්හා කරනවා. ඒතකොට මේ තණ්හාව කියලා කියන්නේ ඇහි ප්‍රශ්නයක් නෙමෙයි. ඇහි තණ්හාව කියලා මේ ඇහැට ලොකු දෙයක් කරන්න බෑනේ පින්වත්නි. කනට ලොකු දෙයක් කරන්න බෑනේ. හැබැයි ඒක වැරදි විදිහට පරිහරණය කළොත් තණ්හාවට ආකාරයක් පින්වත්නි. ඔකට මම උදාහරණයක් කියන්නම්. දැන් ගිනි පෙට්ටියක් ගන්න. ගිනි පෙට්ටියේ ගිනි කූරක් ගහනකොට ගින්දරපත් වෙනව නේද? ඒතකොට ගින්දරපත් උනේ කුමක් නිසාද පින්වත්නි? එතකොට කෙනෙක් කියන්න පුළුවන් දැන් ගිනි කූර අරගෙන ගිනි පෙට්ටියෙන් මෙහෙම ස්පර්ශ කරනකොට ඒ ගිනි කූරෙන් ගින්දර එනව නේද? දැන් ගිනි කූරේද පින්වත්නි ගින්දර තිබ්බේ? ගිනි කූරේ නෙමෙයි. එහෙනම් ගිනි පෙට්ටියේද තිබ්බේ? ගිනි පෙට්ටියෙත් නෙමෙයි. එහෙනම් ගින්දර එළිය තිබිලා ආවද මෙතනට? එළියේ ඉඳලා කොහෙන් හරි ගින්දර ආවද මෙතනද? නෑ. කුමක් නිසාද ගින්දර ඇති වුනේ? ස්පර්ශ වීම නිසා. දැන් ගිනි කූර ඔය ඉටි කොටසකුත් එක්ක තියෙන එක දිගෑරලා බලන්න මොනවා හරි තියනවද කියලා ගින්දර අස්සේ නෑ. ස්පර්ශ වෙනකොට පින්වත්නි විඳින්න පටන් ගත්තා. එතකොට මේ තණ්හාව කියන එක පින්වත්නි හරියට ගින්දර වගේ. එතකොට ගිනි කූර නිකන් පින්වත්නි රූප වගේ දකින්ද? ගිනි පෙට්ටිය නිකන් ඇහැ වගේ දකින්ද? එතකොට ඇහෙත් නෙමෙයි ගින්දර තියෙන්නේ. ගිනි පෙට්ටියෙත් නෙමෙයි ගින්දර තියෙන්නේ. ගිනි කූරක් දිගෑරලා බැලුවට ගින්දර නෑ. හරියට ගිනි කූර කියන්නේ රූපය වගේ. ගිනි පෙට්ටිය කියන්නේ හරියට ඇහැ වගේ. එතකොට ඇහැයි රූපේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊට පස්සේ ගිනි කූරේ තව වැඩක් කරනවා. ගිනි කූරේ ඉවර වෙනකම් පත්තු වෙනවා. එතකොට ගිනි කූර වැඩ දෙකක් කරලා තියෙනවා. එකක් ගින්දර ඇති කළා, අනිත් එක ගින්දර පැවැත්තුවා. ඇහැ තියෙනකම් මේ ප්‍රශ්නේ විසඳගත්තේ නැත්නම් තණ්හාව ඇති වෙනවා. ගින්දර කියන්නේ තණ්හාව වගේ. එතකොට මේ ප්‍රශ්නය විසඳ ගන්නවා නම් Tamanට තියෙන්නේ පින්වත්නි. එතකොට Taman මේ ප්‍රශ්نين නිදහස් වෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා උපාද කියලා සූත්‍රයක. උන්වහන්සේ මතක් කරනවා මහණෙනි ඇසේ යම් ඉපදීමක් තියෙනවා නම්, ඇසේ යම් පැවැත්මක් තියෙනවා නම්, ඇසේ යම් පහළවීමක් තියෙනවා නම්, කාරණා තුනක් කියව. මොකක්ද? ඇසේ යම් ඉපදීමක් තියෙනවා නම්, ඇසේ යම් පැවැත්මක් තියෙනවා නම්, ඇසේ යම් පහළවීමක් තියෙනවා නම් මහණෙනි, ඇසේ ඉපදීම කියන්නේ දුකේ ඉපදීම කියනවා. ඇසේ ඉපදීම කියන්නේ මොකද්ද? දුකේ ඉපදීම කියනවා. මේක තියෙන්නේ උත්පාද සූත්‍රයේ. මහණෙනි ඇසේ පැවැත්ම කියලා කියන්නේ රෝගයන්ගේ පැවැත්ම කියනවා. මහණෙනි ඇසේ පහළවීම කියලා කියන්නේ ජරා මරණ වල පහළවීම. එතකොට ඇස පහළවීම නිසා තමයි ජරා මරණ පහළ වෙලා තියෙන්නේ. කන නිසා තමයි ජරා මරණ පහළ වෙලා තියෙන්නේ. නාසය නිසා තමයි ජරා මරණ පහළ වෙලා තියෙන්නේ. දිව නිසා තමයි ජරා මරණ පහළ වෙලා තියෙන්නේ. ශරීරය නිසා තමයි ජරා මරණ පහළ වෙලා තියෙන්නේ. එතකොට ඇස කන නාසය දිව ශරීරය මනස නිසා තමයි මේ Tamanගේ ජීවිතේ ජරා මරණ පහළ වෙලා තියෙන්නේ. එහෙමනම් දැන් මේකේ තව කාරණයක් ලස්සන දෙයක් තියෙනවා. දැන් ඇහැයි රූපයයි ඇහි විඥානය තුන එකතු වුණාම ස්පර්ශ වෙන්නේ. ඒතර දැන් චක්කු විඥාන, සෝත විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන ආදී වශයෙන් විඥානේ කීයක් තියෙනවද? කොටස් 6ක් තියෙනවා. එතකොට පින්වත්නි විඥාන 6ක් තියෙනවද? විඥාන 6ක් තියෙනවද?
නෑ නෑ එක විඥානයයි තියෙන්නේ. විඥානේ ආකාර හයක් තියෙනවා. විඥානේ ආකාර හයක් තියෙනවා කියලා කියන්නේ චක්කු විඥානේ. ඒක මේ වගේ උනහස උදාහරණයකින් කියනවා මහණෙනි දර නිසා ගින්නක් ඇති වුණොත් ඒකට කියනවා දර ගින්න කියලා. පිදුරු වලින් නම් මහණෙනි ගින්න ඇති වුණේ ඒකට කියනවා පිදුරු ගින්න කියලා. මම මේ තේරෙන්න කියන්නේ. ඒතර විඥානය කියන්නේ මොකද්ද? විඥානීය සම්බන්ධව පින්වත්නි හරි ලස්සන අදහසක් තියෙනවා මේ මහා වේදල්ල සූත්‍රයේ. මහා කොට්ටිත හාමුදුරුවෝයි සාරිපුත්ත හාමුදුරුවෝ අතර සංවාදය ඇති වෙන්නේ. සාරිපුත්තයන් වහන්සේගෙන් කොට්ටිත හාමුදුරුවෝ අහනවා විඥානීය කියනවා ආයුෂ්මතුනි විඥානීය කියන්නේ මොකද්ද කියලා අහනවා. දැන් විඥානීය කියන්නේ මොකද්ද පින්වත්නි? ඒ දේශනාවේ තියෙනවා විජානාති දැනගන්නවා කියන අදහසින් තමයි විඥානීය කියන්නේ. එතකොට ජානාති කියන්නේ දැනගන්නවා විජානාති කියන්නේ විශේෂයෙන් දැනගන්නවා. මොනවද විශේෂයෙන් දැනගන්නේ? එක දේශනාවක තියෙනවා අම්බිලම්පි විජානාති ඇඹුල් රසය දැනගන්නවා. කාරිකම්පි විජානාති කර රසය දැනගන්නවා. අකාරිකම්පි විජානාති කර නොවන රසය දැනගන්නවා. ලෝණකම්පි විජානාති ලුණු රසය දැනගන්නවා. හොඳයි එහෙනම් රස දැනගන්නවා කියන එකද විඥානය කියලා කියන්නේ? නෑ දැනගන්නවා කියන අදහසින්. ඒක දේශනාවක තමයි එහෙම තියෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ මේ මං හිතන්නේ මේ මහා වේදල්ල සූත්‍රයේම තියෙනවා මොනවද දැනගන්නේ? සුඛන්තිපි විජානාති සැප වේදනාව දැනගන්නවා. දුක්ඛන්තිපි විජානාති දුක් වේදනාව දැනගන්නවා. එතන මතක් කරන්නේ විඳීම් දැනගන්නවා කියන අදහසින්. පින්වත්නි මේ විඥානයේ ස්වභාවය මේ විඥානය බැසගන්නේ විඥාණයට ඕකයක් වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ පංචස්කන්ධ ලෝකයේ මුල් කරගෙන තමයි විඥානය ඕකේ කරගෙන ඉන්නේ. ඔක ලස්සන දේශනාවක් තියෙනවා හාලිද්దిකානි සූත්‍රය කියලා. ඒ දේශනාවේ හාලිද්దిකානි කියන ගෘහපතිය ඇවිල්ලා විමසනවා මේ ස්වාමීනි ඕකය කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරලා තියෙනවා. ඕක සාරී කියලාත් මතක් කරලා තියෙනවා. ස්වාමීනි ඕකය කියනවා. මොකක්ද ඕකය කියන්නේ? ඕකය කියන්නේ ගෘහය කියන එක. ඒතර උන්වහන්සේ මතක් කරනවා රූප ධාතුව විඥාණයට ඕකයක් කියනවා. රූප ධාතුව කියන්නේ විඥාණයට ඕකයක් කියනවා. ඒ කියන්නේ රූප ධාතුව කියන්නේ විඥාණයට ගෘහයක් කියනවා. එතකොට රූප ධාතුව තුල විඥාණය පවත්වනවා කියලා කියන්නේ ඕක සාරී කියනවා. ඒකට කියන්නේ ගෘහයේ වාසය කරනවා කියලා. අපි මේ ගෘහයේ තමයි වාසය කරන්නේ. අපි ඕකසාරී. වේදනාව කියලා කියන්නේ රූප ධාතුවට ගෙයක්. වේදනාව කියලා කියන්නේ විඥාණයට ගෙයක් කියනවා. වේදනා ධාතුව තුල විඥානයේ පැවැත්වීම ඕකසාරී කියනවා. ඒකට කියන්නේ මහණෙනි ගෘහේ වාසය කරන. ඒකනේ ඔය බුදුරජාණන් වහන්සේලාගේ චරිතවල එහෙම තියෙන්නේ. ඔය රහතන් වහන්සේලාගේ උදානවල එහෙම තියෙන්නේ. මම මේක කඩා කප්පල් කරලා විනාශ කරලා දැම්ම කියලා. පළවෙනි උදානියෙත් එහෙම අදහසක් තියෙනව නේද? මොකද්ද පළවෙනි උදානිය තියෙන්නේ? අනේක ಜಾති සංසාරම් මම සංසාරේ ඇවිදගෙන ගියා. ඒ ඇවිදගෙන යනකොට මම ගේ හදන වඩුවා හොයාගෙන ගියා. මට ගේ හදන එක්කෙනා හම්බුණා. පුණ ගේ හන්න කාසේ ආයේ ගේ හදන්න බැරි වෙන්නම කැණි මඩල කඩලා විසිකලා පරාල විසිකලා කියලා කියන්නේ. එතකොට ඒකයි මේකයි සමපාත වෙන්නෙම නෑ. නමුත් ගෘහයේ වාසය කිරීම නිසා තමයි අපි ඉපදෙමින් මැරෙමින් පින්වත්නි මේ ගමන යන්නේ. එතකොට දැන් ඔකට ලස්සන තව විග්‍රහයක් තියෙනවා මහා නිදාන සූත්‍රයේ. මහා නිදාන සූත්‍රයේ උන්වහන්සේ මතක් කරනවා මේ විඥානයේ නිසා නාම රූප ඇති වෙන විදියත් නාම රූප නිසා ආයතන හයක් වැඩෙන විදියත් ගැන. උන්වහන්සේ මතක් කරනවා මං හිතන්නේ ආනන්ද හාමුදුරුවෝ ඒක මතක් කරන්නේ ආනන්ද යම් වෙලාවක යම් අවස්ථාවක යම් විටක මේ විඥානය බැසගත්තේ නැත්තම් ආනන්ද නාම රූප ඇති වේද කියලා අහනවා. ඔන්න මම මේ කියන එක හොඳට විමසන්න. විඥානයක් බැස ගැනීමක් නැත්තම් ආනන්ද නාම රූප කියලා එකක් ඇති වෙයිද කියලා අහනවා. එතකොට උන්වහන්සේ මතක් කරනවා නොහේතම් බන්තේ ස්වාමීනි එහෙම වෙන්නේ නෑ. හොඳයි ආනන්ද නාම රූප කියලා දෙයක් නැත්තම් ආයතන හයක් පහළ වෙයිද කියලා අහනවා. ස්වාමීනි එහෙම වෙන්නේ නෑ. ඒකනි පින්වත්නි. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා මේ මහණෙනි බැරි වෙලා හරි විඥානයක් බැහැගෙන අතර මැදදී විඥානය චුත වුණොත් ඒ කියන්නේ ගැබකට විඥානය බැහැගෙන අතර මැදදී විඥානයේ චුත වුණොත් මහණෙනි නාම රූප වැඩිද කියලා අහනවා. නාම රූප වැඩින්නේ නැහැ කියනවා නොහේතම් බන්තේ. මහණෙනි නාම රූප වැඩින්නේ නැත්නම් ආයතන හයක් පහළ වේද කියලා අහනවා.
ආයතන හයක් පහළ වෙන්නේ නැහැ. ඒකයි පින්වත්නි විඥානේ පිට වුණාම ඒකට අපි කියන්නේ ඇබෝෂන් වෙනවා කියලා නේ. ගබ්සා වෙනවා. හේතුව මොකද්ද? විඥානේ පිට වෙලා. විඥානේ පිට වුණොත් නාම රූප නැහැ. නාම රූප නැත්තම් මොකද්ද නැති? ඇස කියලා ආයතනයක් නැහැ. නාම රූපච්ඡ සලආයතනන්නේ. කන කියලා ආයතනයක් වැඩින්නේ නැහැ. නාසය කියලා ආයතනයක් වැඩින්නේ නැහැ. දිව කියලා. ඒතර ආයතන හයක් විදිහට වැඩෙන්න බලපෑවේ මොකක්ද පින්වත්නි? විඥානය බැස ගැනීම. එතකොට මේක හැම තැනකදීම අපිට බලපානවා මේක මායාවක් කියලා කිව්ව එකයි. බුදුරජාණන් වහන්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන එක එක උපමා වලට පෙන්නදී විඥානය පෙන්වුවේ විඥාකාරයක් විදියට. නිකං විඥාකාරයද? හතරමං හන්දියක මැජික් පෙන්වන මැජික් කාරයෙක් කියලා කිව්වේ. දැන් මැජික් පෙන්වනවා නම් ඉස්සරහට විතරයි පෙන්වන්නේ පින්නත්නි. දැන් මැජික් පෙන්වනවාද පිටිපස්සින් ඉන්න අයට? නෑ ප්‍රධාන ස්ටේජ් එකේ පිටිපස්සේ ඉඳලා මැජික් බලන්න බෑ. මැජික් බලනවා නම් ඉස්සරහ බලන්න ඕන. මෙතන බුදුරජාණන් වහන්සේ විඥානි උපමා කළේ මොකටද? හතරමං හන්දියක මැජික් පෙන්වන විඥාකාරී හතර පැත්තින්ම බලනවා හොයන්න බෑ. මේ විඥානයේ ඇතිවීමේ නැතිවීමේ ධාරිතාවයේ වේගය අල්ලන්න බෑ. එක වෙලාවක එක විඥානයයි පවතින්නේ. චක්කු විඥානයේ තියෙන වෙලාවට සෝත විඥානේ නෑ. සෝත විඥානයේ තියෙන වෙලාවට ගාන විඥානේ නෑ. ඒතර එක විඥානයයි පවතින්නේ කොහොමද? දැන් ආයෙත් ප්‍රශ්නයක් එනවා. මොකද්ද? දැන් ඔබ වහන්සේ මිස්සල්ලා කිව්වා විඥාන එකයි තියෙන්නේ කියලා. හැබැයි මං කියවනේ ආකාර හයක් තියෙනවා කියලා. ඒතර එක ආකාරයක විඥානයක් පවතිනකොට ඊළඟ ආකාර විඥානේ පවතින්නේ චක්කු විඥානයේ තියෙන වෙලාවට සෝත විඥානේ පවතින්නේ නැහැ. නමුත් මේක කොච්චර වේගවත්ද කියලා බලන්න පින්වත්නි නිකන් ඔන්න පහුගිය කාලේ දැන් ලංකාවේ තිබ්බනේ ක්‍රිකට් මැච් තිබ්බනේ. ඒතර මිනිස්සු ඒවා දිහා හොඳට විමසිල්ලෙන් බලාගෙන හිටියා. ඒතර මිනිස්සු සමහර අය ඒකට බැහැ වෙච්ච මිනිස්සු හිටියා කෑම කන එකවත් අත්හරින්න නැතුව ඒක කරා. ඒතර සමහර කෙනෙක් කෑම පිඟානත් අරගෙන ගිහින් ඒක කන ගමන් තමයි අරක බලාන හිටියා. දැන් බලන්න එයාගෙන් ඇහුවොත් කාලා ඉවර වුණාට පස්සේ කොහොමද ව්‍යංජනයේට ලුණු එහෙම ඇද්ද? ඇති. රසයිද? ඕ රසයි හොඳයි. තව ටිකක් ඇඹුල් ටිකක් තිබ්බනම් හොඳයි. යාර ඒක රහත් අඳුරගෙන නේද? එතකොට යාර ඒ කියන්නේ ජීවහා විඥානයේත් එයා මාත්‍රයක් නැතුව දන්නවා. බලාගත්ත ටිකත් හොඳට මතකයි. ඒ කියන්නේ චක්කු විඥානයේ ටිකත් ඔක්කොම මතකයි. අහගත්තේවත් වචනයක් නැතුව මතකයි. ඒ වෙලාවේ කියාපු දේවල් ටිකත් මතක බලන්න කියපු දේවල් ටිකත් අහගෙන මේ දැකපු දේවල් ටිකත් හොඳටම මතකයි. ආයෙ විස්තර කරන්න පුළුවන්. කාපු කෑමෙත් රහ ටික මතකයි. දැන් මම ඊළඟට කියනවා චක්කු විඥානයේ තියෙන වෙලාවට සෝත විඥානේ නැහැ කියලා. සෝත විඥානයේ තියෙන වෙලාවට ගාන විඥාන බලන්න ඇති වෙන නැති වෙන වේගය අල්ලන්න බෑ. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ පින්වත් මහණෙනි මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස මුල් කරගෙන ඇති වෙන චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය ආදී වශයෙන් පැහැදිලි කරපු මේ විඥානයේ ස්වභාවය මායාවක් කියලා. නිකම්ම මායාවක් නෙමෙයි, නිකම්ම විද්‍යාවක් නෙමෙයි. හතරමං හන්දියක මැජික් පෙන්නන මැජික් කාර්යයක් වගේ කියලා කිව්වේ ඒකයි. දැන් බලන්න පින්වත්නි තමන්ගේ ඇසයි රූපයයි ඇහි විඥානයයි නිසා යාට ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙනකොට යා විඳින්න පටන් ගන්නවා. එක්කෝ සැප වේදනාවක්, එක්කෝ දුක් වේදනාවක්, එක්කෝ දුක් සැප රහිත විඳීමක් ඇති වෙනවා. ඒ වේදනාව නිසා මොකක්ද ඇති වෙන්නේ පින්වත්නි? යං වේදේති තං සංජානාති. ඊට පස්සේ ඒ අරමුණට අනුව එයා සංඥාවන් හඳුන ගන්නවා. යං සංජානාති තං විතක්කේති. ඒ අනුව එයා විතර්ක කල්පනා කරන්න පටන් ගන්නවා. විතක්ක නිසා පින්වත්නි එයාගේ ජීවිතේ ප්‍රපංච ඇති වෙනවා. යං විතක්කේති තම් ප්‍රපංචේති. ප්‍රපංච ලෝකයක් ඇති වෙනවා. ඒ කියන්නේ පින්වත්නි තණ්හා මාන දිට්ඨි වශයෙන් Tamanගේ ජීවිතේ බැඳිලා යනවා. එතකොට මේ ප්‍රශ්නේ ලියා ගන්නකොට අපේ ජීවිතේ විශාල යහපතක් සම්පූර්ණයෙන්ම දුක හමාර කරගන්න වැඩපිළිවෙලට අවතීර්ණී වීමක් අපිට අත්දකින්න ලැබෙනවා. ඉතින් ඔය කාරණේ නිසා බුදුරජාණන් වහන්සේ හැම දැනකදීම මතක් කරපු කාරණයක් තියෙනවා වර්තමානයේ තුල සිහියෙන් ඉන්න කියන එක. ඒතර වර්තමානයේ තුල සිහියෙන් ඉන්නකොට යා අතීතයට යන්නේ නැහැ, අතීත ප්‍රපංච ලෝකයකට යන්නෙත් නැහැ, අනාගතයේ ප්‍රපංච ලෝකයක් හදන්නෙත් නැහැ. ඒ නිසානේ උන්වහන්සේ මතක් කරන්නේ මහණෙනි තේ කීන බීජ අවිරුල්ලිජ්ජන්ත කිව්වේ. මේ උන්වහන්සේ මතක් කරනවා යතින්ද කීලෝ පටවින් සිතෝසියා. මේ උන්වහන්සේගේ අර මං හිතන්නේ රතන සූත්‍රයේ තැන් ගණනාවක ඒක හරිම ලස්සනට පැහැදිලි වෙනවා.
මේ අතීතයට යන්නෙත් නැහැ අනාගතයට යන්නෙත් නැහැ ප්‍රපංච ලෝකයක් හදන්නේ. එතකොට යා වර්තමානයේ තුල මේ මොහොතේ තත්ත විපස්සති. මේ මොහොතේත් විපස්සනා කර කර ඉන්නේ. මේ මොහොතේ විපස්සනා කර කර ඉන්න කෙනෙක් පින්වත්නි තේ කීන බීජ අවිරුද්ධජන්ත. ඒ කියන්නේ අප්‍රාණික බීජ ආයේ පැලවෙන්නේ නැහැ වගේ නිබ්බන්ති දීලා යතයන් ප්‍රදීපෝ. පහනක් නිවුණා වගේ යා නිවිල යනවා. එහෙනම් පහනක් නිවුණා වගේ අපි නිවෙන්නේ නැත්තේ මොකක් නිසාද? අතීතයටයි අනාගතයටයි ප්‍රපංච හදන නිසා. අතීතයටත් හදනවා අනාගතයටත් හදනවා පින්වත්නි. ඕකන හරි ලස්සන දේශනාවක් තියෙනවා බද්දේ කරත්ත සූත්‍රය. බද්දේ කරත්ත කියලා කියන්නේ භද්‍ර වූ එක් රැයක් කියන එක. යහපත් වූ එක් රාත්‍රිය. කොහොමද යහපත් වූ එක් රාත්‍රියක් ගත කරන්නේ කියලා සමහර හාමුදුරුවෝ ගිහින් අහලා තිනවා. මේ මහා කච්චායන හාමුදුරුවෝ මේ දේශනාව කරන්නේ මහා කච්චායන බද්දේ කරත්ත සූත්‍රය කියලා එකකුත් තියෙනවා. මහා කච්චායනයන් වහන්සේගේ පැහැදිලි කරන භද්‍ර වූ එක් රැයක් ගැන විභංගයක් ගැන තියෙන දේශනාව. ඒකේ උන්වහන්සේ මතක් කරනවා අතීත භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා අතීතං උන්වහන්සේගේ දේශනාව හරිම ලස්සනට මතක් වෙනවා. අතීතං නාන්වාගමේය පච්චුප්පන්නේසු අනාගතා. මහණෙනි අතීතයටත් ප්‍රපංච ලෝකයක් හදන්නේ නැද්ද? අනාගතයටත් ප්‍රපංච ලෝකයක් හදන්නේ නැද්ද? වර්තමානයේ තොර කෙනෙක් කියන්න පුළුවන් අතීතයටත් යන්නේ අනාගතයටත් යන්නේ වර්තමානයේ අපි කාලා බීලා ඉන්නවා කියලා. එහෙම නෙවෙයි පින්වත්නි. වර්තමානයේ උන්වහන්සේ ඉන්න ඕන විදිය මතක් කරනවා තත්ත විපස්සති. මේ මොහොතේත් විදර්ශනා කර කර ඉන්න ඕන. එතකොට මේ මොහොතේත් විදර්ශනා කර කර ඉන්නකොට තමයි Tamanගේ සත්ව පුද්ගල භාවයේ දුරු වෙන්නේ. එතකොට Tamanගේ සත්ව පුද්ගල භාවයේ දුරු වෙලා මේකේ සත්ව පුද්ගලයෙක් නෑ හුදු සංකාර පිටක් විතරයි තියෙන්නේ කියලා ජීවිතේ යථාර්ථයට கிඳා බහිනකොට යාගේ දුක හමාර වෙන්න පටන් ගන්නවා. ලස්සන උදාහරණයක් කියන්න. උග්ගසේන කියලා සිටුවරයෙක් හිටියා. ඒ උග්ගසේන කියන මිනිසයා එක මේ සර්කස් කණ්ඩායමක තරුණියකට මේ තරුණයාගේ හිත ගියා. හිත ගිහින් ගෙදරට ඇවිල්ලා උග්ගසේන කියන්නේ සිටුවරයෙක්. ඔහුට විශාල ධනයක් තිබුණා. ගෙදරට ඇවිල්ලා කිව්වා අර සර්කස් කණ්ඩායමේ ඉන්න ලස්සන ගෑනු ළමෙක් එයා හරි ලස්සනට සර්කස් පෙන්නනවා මං එයාට කැමතියි කොහොම හරි මට එයා ඕන කිව්වා. අම්මා කිව්වා ඔයාට හරියන්නේ නැහැ නේ සර්කස් කාරෙක්. ඔයාට හරියන්නේ අපේ පවුල් පැලැන්තියට හරියන අපේ කුලයට හරියන කෙනෙක් ඔයාට. ඊට පස්සේ මේ කොල්ලා ඒක අතෑරියේ නැහැ කොහොම හරි ඕන කිව්වා. මේ කොල්ලා කිව්වා මට නම් කොහොම හරි ඕන නැත්තම් මම කන්නෙත් නැහැ කිව්වා. දැන් උන කන්නේ බොන්නෙත් නැතුව මෙයා Tamanගේ ජීවිතේ ගෙවනවා. එතකොට අර යාළුවන්ට එන්න කියලා අම්මා කියනවා හිමීට මේ එහෙම කරන්න එපා කියන්න පුතාට කෑම කන්න කියන්න. එයාගේ පවුල් පරිසරයට හරියන කෙනෙක් අපිට හරියන්නේ අපේ ධනෙට ගැලපෙන කෙනෙක් වෙන්න ඕන. මේ කොල්ලා කවුරු කිව්වත් ඒ කතාව ඇහුවේ නැහැ. අන්තිමටම ඉතින් දැන් කන්නෙත් නැහැ බොන්නෙත් නැහැ මුකුත් නැහැ. එහෙම වුණොත් මැරිලා යයි කියලා හිතලා අර ගෙදර සිටි ප්‍රධාන සිටුවරයා ගිහින් අර 500ක විතර ලොකු සර්කස් කණ්ඩායමක ඒ කණ්ඩායමේ සර්කස් කණ්ඩායමේ ප්‍රධානියාට කිව්වා මේ අපේ පුතාට මෙන්න මේ තරුණිය ගැන අදහසක් ඇති වෙලා තියෙනවා. මොකද කියන්නේ අපිට ධනේ ප්‍රශ්නයක් නැහැ කිව්වා. අර මිනිස්සයා කිව්වා එහෙම දෙන්නේ නැහැ කිව්වා. නෑ අපේ පුතා කන්නෙත් නෑ බොන්නෙත් නෑ මොකුත් නෑ කිව්වා. එහෙනම් එයා කැමති නම් අපි කණ්ඩායමට එකතු වෙන්න කිව්වා. මේ මිනිස්සයා ගිහින් පුතාට කිව්වා කැමති නෑනේ අතහැරලා දාන්න කිව්වා. ඊට පස්සේ අන්තිමටම කිව්වා හැබැයි ඉතින් මේ කැමති නම් සර්කස් කණ්ඩායමට එකතු වෙන්න කිව්වා. එතකොට විවාහ කරලා දෙන්නම් කිව්වා. මේ කොල්ලා එක පයින් කැමති වුණා. දැන් ඔන්න අර උග්ගසේන කියන්නේ සර්කස් කණ්ඩායමට සම්බන්ධ වෙලා දැන් මෙයත් ඒකට සම්බන්ධව මෙයත් දැන් දක්ෂයි ඒ විෂයට. දවසක් මේ ඔය සවැත් නුවරත් තිබිලා තියෙන විශාල සර්කස් සංදර්ශනයක් අවුරුද්දකට සැරයක් කරන මෙයා කොච්චර දක්ෂද කියනවනම් මේ රියන් 60ක් විතර උස උණ ගහක් උඩ තනි කකුලින් හිටගෙන උඩට ගිහින් පිනුම් කීපයක් ගහලා ආයෙත් උණ ගහ උඩ හිට ගන්නවා. මේක බලන්න මිනිස්සු විශාල ප්‍රමාණයක් එකතු වුණා. පුදුමයිනේ මේ මිනිස්සයා මේ ඇඟ සමතුලිත කරගෙන ඉන්න විදිය කියලා විශාල පිරිසක් එකතු වුණා මේ උග්ගසේනගේ මේ අමුතු සර්කස් එක බලන්න. මිනිසුන්ට පුදුමයි. අර ඉස්සෙල්ලා කිව්වා වගේ මිනිසුන්ට පාරේ ඇවිදගෙන යන්නත් බෑනේ. එහෙව් එකේ මේ මිනිස්සයා කොහොමද මේ උණ ගහක් උඩ රියන් 60ක් විතර උඩ නැවතත් උඩට කැරකිලා ආයෙත් උණ ගහ උඩ හිටගන්නේ කියලා මෙහල්ල ප්‍රශ්නයක්. මිනිස්සු එකතු වුණා. එදා බුදුරජාණන් වහන්සේත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එක්ක වැඩම කරලා තියෙනවා.
වැඩම කරනකොට උග්ගසේනට තුනා අවුරුද්දකින් සැලසුම් කරලා මේ මිනිස්සු මේක කරන්නේ අද ඉවරයි වැඩි. ඇයි? අන්න බුදුරජාණන් වහන්සේ වැඩම කරලා. බුදුරජාණන් වහන්සේ ඉස්සරහා මට පුළුවන් දුන ගහක් උඩ සර්කස් පෙන්වන්න. ඒ වෙලාවේ මෙයා ටිකක් කලබල වෙලා ටිකක් බහින්න හදනකොට බුදුරජාණන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේට මතක් කරනවා මොග්ගල්ලාන ගිහින් කියන්න අර මිනිස්සයාට බහින්න එපා කියලා. ඒ මිනිස්සයාට කියන්න මොග්ගල්ලාන සර්කස් පෙන්වන්න කියලා. එතකොට මේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කතාව කියනකොට එයාට හිතෙනවා අනේ බුදුරජාණන් වහන්සේත් ඇවිල්ලානේ මගේ මේ විශේෂ ලක්ෂණේ බලන්න බුදුරජාණන් වහන්සේත් වැඩම කළා. දැන් බලන්න එයා එක උණ ගහක් උඩ හිටගෙන ඉන්නවා කියලා කියන්නේ අතීතයත් අත්හැරලා. අනාගතයත් අත්හැරලා මේ මොහොතේ උණ ගහට සිහිය තියාගන්න එපාය. ඒත් වර්තමානයේ තුල සිහිය තියාගෙන ඉන්න කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව දැකලා උන්වහන්සේ වැඩම කළේ. උන්වහන්සේ මේ පුද්ගලයාට ඇහෙන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මුංචපුරේ මුංච පච්චතේ. උන්වහන්සේ මතක් කරනවා අතීතය ගැන පසුතැවෙන එක අතහරින්න. දැන් එයාගේ ඔළුවේ මේ කතාව වැඩ කරනවා. අතීතය ගැන පසුතැවෙන එක අත්හරින්න. අනාගතේ මවන එකත් අත්හරින්න කියනවා. දැන් අපි ඕක නෙමෙයිද පින්වත්නි කරන්නේ? කියන්නේ අපි අතීතයේ කොයිතරම් ප්‍රපංචත් එක්ක ගනුදෙනු කරන්න කැමතිද කියනවා නම් අපි කැමතිම ඒකට පින්වත්නි. ඒ නිසා තමයි අපි අර වෙඩින් ෆොටෝ එක හරි අරගෙන ඒක දිහා බලා හරි කමක් නෑ අනේ මගේ ඇස් මෙහෙම නේද ඒ කාලේ තිබ්බේ මන් දැන් විනාශ වෙලා නේද බලන්න ඒ කාලේ මගේ කොණ්ඩේ කොච්චර හොඳට තිබ්බද දැන් නෑ නේද කියා අර ඒ නිසා අපි හැම වෙලාවකම අතීතය ගැන ගනුදෙනුව වැඩි. අතීතයට ගිහින් වැඩක් නැත්තේ පින්වත්නි අතීතේ පරණ වෙලා ඉවරයි. පරණ වෙච්ච අතීතයක් ඒක පිළිණු වෙලා. ඒ පරණ වෙච්ච අතීතයක් ආය ඇතෙක් ලවවත් අද්දන්න බෑ. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා අනාගතේ මවන එකත් අත්හරින්න කියනවා. අපි අනාගතේ මව නෙමෙයිද මේ වෙලාවේ ඉන්නේ පින්වත්නි. එතකොට අනාගතේ මව ඉන්න මිනිස්සේ කොච්චර අමාරු වැටෙනවද කියනවා නම් එයාගේ අන්තිම දිනේ අද දිනේ නම් අනාගතය කියලා එකක් නැහැ පින්වත්නි. එතකොට කෙනෙක් කියන්න පුළුවන් හැබැයි කෙටි කාලීන හරි මහම්දුරනේ ගියේකට සැලසුමක් තියෙන්න ඕනේ නැද්ද? එහෙම හිතන්නත් පුළුවන් නේ. මේ මොහොතේ හොඳින් ගත කළොත් අනාගතේ අමුසින් සැලසුම් කරන්න දෙයක් නැහැ පින්වත්නි. මේ මොහොතේ කළ යුතු දේ මේ මොහොතේ සිහිය පවත්වාගෙන කළොත් ගෘහස්ත කාමභෝගී ජීවිතය අස්සෙවත් ආයේ හැරිලා බලලා දුක් වෙන්න දෙයක් නැහැ. උන්වහන්සේ මතක් කරන අතීතය ගැන කම්පා වෙන්න එපා අනාගතේ මවන්න එපා කියනවා. අනාගතේ මවන්න නැතුව වර්තමාන දැන් එයා එතකොට අතීතය අනාගතය දෙක අත්හැරලා නේ දින්නේ. මොකද තනි උණ ගහක් උඩ තනි කකුලෙන් හිටගෙන ඉන්නවා කියන එක රියන් 60ක් විතර උස උණ ගහක හිටගෙන ඉන්නවා නම් එයා මේ හීන ලෝකෙක ඊරේ කාපුවා ඊට පස්සේ අතීතයේ ජීවිත සිටුවරේක් ඒව කල්පනා කර පුළුවන් මේ පොඩි උණ ගහක් උඩ හිටගෙන ඉන්න. බෑ ඒතකොට එයා අතීතය අතහැරලා ඉවරයි. අනාගතය ගැනත් එයාට සිහිය නැහැ උණ ගහ ගැන සිහිය තියෙන්නේ. ඒතකොට එයා වර්තමානයේ තුල ඉන්නවා. එහෙම හිටියට වැඩක් නැහැ. උන්වහන්සේ කොහොමද මතක් කළේ? තත්ත විපස්සති මේ මොහොත ගැනත් විපස්සනා කර ඉන්න. උන්වහන්සේ මතක් කරනවා වර්තමානයේට බැඳෙන එක අතහැරෙනවා පින්වත්නි මේ මොහොතේ විපස්සනා කරනකොට. වර්තමානයේට බැඳී යන්නේ නැහැ. එතකොට වර්තමානයේට බැඳී යන එක අත්හැරියට පස්සේ මෙයාට ඇහෙන්න උන්වහන්සේ මතක් කරනවා එහෙම වර්තමානයේටත් බැඳෙන එක අත්හැරියොත් එයාගේ ජීවිතේ භවයෙන් පරතරයට ගිහින් ලෝකයට එන්නේ නැති කෙනෙක් වෙනවා කියනකොට උණගහ උඩ ඉඳලා අවබෝධ කරලා තියෙන්නේ. එතකොට පින්වත්නි මේ දුක් සහිත ප්‍රපංච ලෝකයේ අතීතයටයි අනාගතයටයි හදාපු නිසයි පින්වත්නි අපි මේ පුද්ගලයෙක් විදියට කෙලෙස් වලට යට වුණේ. ඒකයි බුද්ධ ආදී රහතන් වහන්සේලාට දැකපු දේ ගැන දැක්කා කියන දෙයට වඩා වැඩි දෙයක් නැත්තේ. රහතන් වහන්සේලාට ඇහුවා කියන දෙයට වඩා වැඩි දෙයක් නැහැ. දැනුණා කියන දෙයට වඩා පින්වත්නි වැඩි දෙයක් නැහැ. මේ ප්‍රපංච නිසාම තමයි පින්වත්නි මනස දූෂණය වෙන්නේ. මේ ප්‍රපංච නිසාම තමයි පින්වත්නි අපේ මනස කෙලෙස් වලින් වැහිලා යන්නේ. ධර්ම මාර්ගයේ වැහිලා යන්නේ ප්‍රපංච ලෝකයක් නිසා. එතකොට මේ ප්‍රපංච ලෝකයේ ඇති වෙන විදිහ දැනගත්තාමත් එයාට නිවෙන්න පුළුවන්. ඒ නිසා ඇහෙත් නෙමේ රූපේත් නෙමේ ප්‍රශ්නේ මං ඒක ඇතුළට ගත්ත විදියයි ප්‍රශ්නේ. ඒතර රහතන් වහන්සේලාට ඇස් නැද්ද? රහතන් වහන්සේලාටත් ඇස් තියෙනවා. ඒතර රහතන් වහන්සේලා රූප දකින්නේ නැද්ද පින්වත්නි? දකිනවා. හැබැයි මේ දකින දේවල් තණ්හාවෙන් තෙත් කරන්නේ. මේක තමයි විශේෂ දේ.
අහන දේවල් තණ්හාවෙන් තෙත් කරන්නේ. තණ්හාවෙන් තෙත් වෙන්නේ පින්වත්නි ඒ වේදනාව නිසා සංජානනය කරන්න යෑමත්, සංජානනයේ නිසා විතර්ක කල්පනා කරන්න යෑමත්, විතර්ක නිසා ප්‍රපංච වශයෙන් තණ්හා මාන දිට්ඨි වශයෙන් මම කියන ස්වභාවය දැඩිව ග්‍රහණය කරගත්ත නිසා තමයි අතීතයයි අනාගතයටයි මේ ලෝකේ හැදෙන්නේ. හැබැයි රහතන් වහන්සේලා දකින්නවා, රහතන් වහන්සේලාට දැනෙනවා, දැනීම මාත්‍රයෙන් නවතිනවා. ඇහුවා, දැක්කා, දැනුණා කියන දේට වඩා ලෝකෙ මොකක්වත් තියනවද? මොකක්වත් නැහැ. ඇහුවා, දැක්කා, දැනුණා කියන තැනම ලෝකේ නවතින්න පුළුවන් නම් එයාගේ ජීවිතේ හමාර වෙනවා. ඕකට ලස්සන දේශනාවක් තියෙනවා සල්ල සූත්‍රයේ. සල්ල සූත්‍රයේදීත් භාග්‍යතුන් වහන්සේ වදාරනවා මේ කෙලෙස් හුල ගැන. යම් කෙනෙක් මේ ඇහැ නිසා නම් ඇහැයි රූපයයි ඇහි විඥානයයි තුන ඇති වෙලා යම් වෙලාවක දුක් වේදනාවක් ඇති වුණොත් අසෘතවත් පෘථග්ජනයා ඒ දුකේදී අඬනවා කියනවා. ඒ දුකේදී වැළපෙනවා කියනවා. ඒ දුකේදී කඩා වැටෙනවා කියනවා. ඒ දුකේදී පපුවට අත් දෙකෙන් ගහ ගන්නවා කියනවා. හැබැයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඒ අත්දකින්න දේ විදර්ශනා කරනවා කියනවා. ඒ දකින්න දේ නිසා හැඬීම්, වැළපීම්, සෝසුසුම් හෙලීම්, පපුවට අත් දෙකෙන් ගහ ගන්න ඒවා කායික දුක්, මානසික දුක් මොකුත් ඇත්තේ නැහැ කියනවා. හේතුව තමයි පින්වත්නි එයා ඒ මොහොතත් විපස්සනා කර කර ඉන්න බලන කෙනෙක් නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අසෘතවත් පෘථග්ජනයා කායික දුක් විඳවද්දී එක උලකින් බැට කාපු මිනිහෙක් තවත් උලකින් බැට කනවා වගේ මානසික දුකක් තියෙනවා කියනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට කායික දුක් තියෙනවා කියනවා. එක උලකින් බැට කාපු මිනිහෙක් ඒ පයින් අනිත් පැත්තෙන් තව උලකින් බැට කනවා වගේ මානසික දුක් නැහැ කියනවා. ඒතර මේ දුක තුනී කරගන්න වැඩපිළිවෙල ඔබ තුලින්ම අත්දකින්න අවශ්‍ය දෙයක් මිසක් මේ ලෝකේ හෙව්වට හම්බ වෙන්නේ නැහැ. ආරාම වලින්, පන්සල් වලින්, ත්‍රිපිටකයෙන් තමන්ව නිවා ගන්න යම් අදහසක් එන්න පුළුවන්. ඒක නිවල දෙන්න කාටවත් බෑ පින්වත්නි. ඒක නිවා ගන්න එක තම තමා විසින් කරගන්න ඕන දෙයක්. චක්ක සූත්‍රයේදීත් අර 6 කොටස් ගණනාවක් පැහැදිලි කරද්දිත් බුදුරජාණන් වහන්සේ මේ මදුපිණ්ඩික සූත්‍රයේ අන්තර්ගතයේම තමයි උන්වහන්සේ මතක් කරන්නේ. එතකොට හේතු සහිතව මේ ලෝකයේ ගැට ගැහිලා තණ්හාව නිසා බැඳී යාමත්, උපාදානයත්, උපාදානින් නිසා භවයත්, විපාක පිණිස කර්ම සකස් වීමත්, විපාක පිණිස කර්ම හැදිච්ච නිසා විපාක පිණිස කර්මයක් නිර්මාණය වෙච්ච නිසා භවපච්චය ජාතියත්, ජාතිය පහළ වීමත්, ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ සියලු දේවල් ඇති උනේ මගේම ක්‍රියාවලියක් නිසා. ඉතින් මේ විදිහට පින්වත්නි ඇස නිසා ඇස දිහාත් බලන්න. දැන් මං ඇස ගැන විතරනේ කිව්වේ. කන දිහාත් බලන්න. නාසය දිහාත් බලන්න. දිව දිහාත් බලන්න. ශරීරය දිහාත් බලන්න. මනස දිහාත් බලන්න. ඇස කන නාසය දිව ශරීරයේ මනස ඔස්සේ ඇතිවෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ධර්ම ආදී මේ කාරණා ඔස්සේ ඇතිවෙන ඇසේ විඥානේ, චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන ආදී වශයෙන් මේ විඥානයන්ගේ ක්‍රියාවලියක් දකින්න. මේ තුනේ එකතු වීමෙන් ඇතිවෙච්ච ස්පර්ශය නිසා තමයි විඳින්නේ කියලාත් මනසින් දැක ගන්න. ඒතකොට හැම වෙලාවකම මේ හුදු නාම ධර්මයන් ටිකක් තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා දකින්ද මේ දේශනාව හරි උදව්වක්. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේශනාවක් තියෙනවා උන්නාභ සූත්‍රය කියලා. ඒ බලන්න මේ හැම දෙයක්ම හේතුඵල සහිතව තමයි භාග්‍යතුන් වහන්සේ අපිට උගන්වන්නේ. ඒතකොට හේතුඵල සහිතව ඇතිවෙච්ච විග්‍රහය ගැන මේ උන්නාභ සූත්‍රයේ හරිම ලස්සන අදහසක් මතුවෙනවා. උන්නාභ මේක සංයුක්ත නිකායේ තියෙන්නේ. සංයුක්ත නිකායේ උන්නාභ සූත්‍රයේදී මේ උන්නාභ ඇවිල්ලා අහනවා මේ මදුපිණ්ඩික සූත්‍රයේම තියෙන කාරණේ තව දුරටත් විස්තර වෙන අවස්ථාවක්. උන්නාභ ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ වෙන්වෙන් වශයෙන් එකිනෙකට වෙනස් ගෝචර සහිත පංචේන්ද්‍රයන්ට එකිනෙකට වෙන්වෙන් ගෝචර තියෙන පංචේන්ද්‍රයන්ට එකිනෙකට වෙන වෙනම විශේෂ වෙන පංචේන්ද්‍රයන්ට ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පිහිට මොකද්ද කියලා අහනවා. දැන් ඔබට තේරෙනවානේ ඇස නිසා නම් දුක ඇති වුණේ. එතකොට ඇසට යම් කෙනෙක් බැඳිලා යනවා නම් ඇස නිසා නම් චක්කු විඥානයේ නිසා නම්
ඇහැට දකින රූපේ නිසා නම් මේ ප්‍රශ්නේ ස්පර්ශ වෙලා විඳීම් හටගෙන සංජානනීය වෙලා අවසානයේ විතර්ක ඇති වෙලා ප්‍රපංච ලෝකයක් දක්වා අතීතයටයි අනාගතයටයි බලන්න පටන් ගත්තේ ඇස නිසා නම් අපිට වැදගත් දෙයක් තියෙනවනේ. ඊට පස්සේ අපි තව දේශනාවක අර අභිනන්දන සූත්‍රයේදීත් මතක් කරානේ ඇහැ කියන්නේ දුකට කියන වචනයක් කියලා. එතකොට ඇහැ නිසා නම් දුක ඇති වෙන්නේ. මහණෙනි දුක ඇහැ නිසා ඇහැට යම් කෙනෙක් අභිනන්දනය කළොත් දුක අභිනන්දනය කරනවා නම් දුක අභිනන්දනය කළොත් දුකෙන් නිදහස් වීමක් නැත්තම් දුකෙන් නිදහස් වෙනවා කියලා දෙයක් නැත්තම් හොඳයි එහෙමනම් ඇහැට පිළිසරණ මොකද්ද කියලා අපි දැනගන්න ඕනේ නේද? බුදුරජාණන් වහන්සේ උන්නාභ සූත්‍රයේදී සංයුක්ත නිකායේ මතක් කරනවා. එයා ඇවිල්ලා අහනවා ස්වාමීනි එකිනෙකට වෙනස් ගෝචර තියෙන එකිනෙකට වෙන් වූ පංචේන්ද්‍රයන් වලට පිහිට මොකද්ද? දැන් මොකද්ද පින්වත්නි එකිනෙකට වෙනස් ගෝචර කියන්නේ? එකිනෙකට වෙනස් විෂය වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඇහැට රූප පෙන්වනකොට ඇහැට ශබ්ද ඇහෙන්නේ නැහැ. කනට ශබ්ද ඇහුණාට කනට රූප පේනවද? නැහැ. එකිනෙකට වෙනස් ගෝචර තියෙන්නේ. එකිනෙකට වෙනස් විෂය පරාසයන් තියෙන්නේ. දැන් උන්නා බහන්නේ එකයි එකිනෙකට වෙනස් ආකෘතියෙන් වෙනස් විෂය වශයෙන් වෙනස් වන මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වන මේ ඉන්ද්‍රියන්ට පිහිට මොකද්ද? ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා මනෝ පටිසරණං උන්නාබ එකිනෙකට වෙන වශයෙන් පවතින ගෝචර වෙච්ච පංචේන්ද්‍රයන් වලට පිළිසරණ මනස කියනවා. මනස තමයි පිළිසරණ. ඇහැ රැකගෙන හිටියත් පින්වත්නි කන නිසා රින්ගන්න පුළුවන් අකුසල්. කන රැකගෙන හිටියත් දිව නිසා අකුසල් රින්ගන්න පුළුවන්. දිව නිසා අමාරු වැටිච්ච මිනිස්සු බුද්ධ කාලේ කොච්චර ඉන්නවද? පින්වත්නි දිව ශරීරයේ මේ ඔක්කොම රැකගෙන හිටියත් ඇස නිසා අකුසල් රිංගලා සමහර හාමුදුරුවෝ ඉන්නවා අවංකව ධර්මයේ පුහුණු කරන්න ඇවිල්ලා පැවිද්දත් අත්හැරලා දාලා දරුවෝ නලවන තැනට වැටිච්ච අය ඉන්නවා. කෙලෙස් නිරුද්ධ කරගෙන හිත නිවාගෙන හිත සුවපත් කරගෙන සමහර වෙලාවට සාමාන්‍ය කෙනෙකුට වඩා චිත්ත සමාධියක් දියුණු කරගත්ත අය පවා ඇහැ නිසා රාගය ඇති කරගෙන ගිහි ජීවිතයට වැටිලා කුඹුරු කොට ආපු ගොවියෝ ගැන ධර්මයේ තියෙනවා. කුඹුරු කොටලා තියෙනවා. සමහර වෙලාවට හොඳට ධර්මයේ පුහුණු කරගෙන චිත්ත සමාධියක් දියුණු කරගෙන ධ්‍යානත් උපදවාගෙන හිටිය කෙනෙක් පවා අන්තිමේටම හොරකමට වැටිලා හොරු 500ක නායකයෙක් වෙච්ච අතීතේ ගුණධර්ම පුරාපු පැවිද්දෝ ගැන ධර්මයේ තියෙනවා. එතකොට ඇහැ රැකගෙන හිටියා කියන්නේ කන රැකගත්තා වෙන්නේ නැහැ. පින්වත්නි ඇහැ රැකගත්තොත් කන නිසා අකුසල් රින්ගන්න පුළුවන්. ඇහැයි කනයි දෙකම රැකගත්තොත් නාසය නිසා අකුසල් රින්ගන්න පුළුවන්. ඇස කන නාසය මේ ඔක්කොම රැකුණා වෙනවා මනස රැකගත්තොත්. හේතුව උන්නා බහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වෙන වෙනම ගෝචර තියෙන විශේෂ වෙන පංචේන්ද්‍රයන්ට රැකවරණේ මොකද්ද කියලා. උන්වහන්සේ මතක් කරනවා මනෝ පටිසරණං උන්නාබ මනසමයි පිළිසරණ. හිත රැකගත්තා කියන්නේ ඇසත් රැකගත්තා වෙනවා. කනත් රැකගත්තා වෙනවා. දිවත් රැකගත්තා වෙනවා. ඊට පස්සේ උන්නා බායෙත් ටිකක් කල්පනා කරලා නම් හොඳයි ස්වාමීනි එකිනෙකට වෙනස් ගෝචර තියෙන පංචේන්ද්‍රයන් වලට රැකවරණේ මනස නම් මනෝපටිසරණ නම් මනස නම් පිළිසරණ ස්වාමීනි මනසට පිළිසරණ මොකද්ද? දැන් බලන්න යාගේ තියුණු ප්‍රඥාව. අපි නම් කිය හරි හාඳුනේ මනස රැක ගන්නම් කියලා අපි යන්නේ නැද්ද? යනවා එතනින් එහාට අපිට ඔළුවට එනවද මොකක්වත්? එයා අහනවා හොඳයි ස්වාමීනි මනසටත් පිළිසරණක් ඕන නේද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මනසට පිළිසරණ මොකක්ද? මනංචකෝ බ්‍රාහ්මණ සතිපටිසරණං බ්‍රාහ්මණය මනසට පිළිසරණ සිහිය කියනවා. අන්න වැද්දගත් දෙයක්. Tamange පැත්තේ සිහිය තියාගන්න බැරි වුණොත් මනසට පිළිසරණක් නැහැ. මනසට පිළිසරණක් නැති වුණොත් එකිනෙකට වෙන් ගෝචර තියෙන පංචේන්ද්‍රයන් වලට පිළිසරණක් නැහැ පින්වත්නි. මනසට පිළිසරණ මොකද්ද? සිහිය. ඊට පස්සේ ආහනවා හොඳයි ස්වාමීනි සිහියට පිළිසරණක් තියනවාද? සතියාකෝ බ්‍රාහ්මණ විමුක්ති පටිසරණං මහණෙනි සිහියට තියෙන පිළිසරණ තමයි බ්‍රාහ්මණීය විමුක්තිය කියනවා. ඊට පස්සේ ආහනවා ස්වාමීනි විමුක්තියටත් පිළිසරණක් තියනවාද? විමුක්තිකෝ බ්‍රාහ්මණ නිබ්බාන පටිසරණං විමුක්තියට පිළිසරණ තියෙන්නේ නිවන කියනවා. එයා ආයෙත් ආනවා හොඳයි නිවනටත් පිළිසරණක් තියනවද කියලා. භාගතුන් වහන්සේ වදාලා නිවනට පිළිසරණක් නැහැ කියලා. ඒ කියන්නේ නිවන කියන එක සම්බන්ධව එතන ගැඹුරු විග්‍රහයක් තියෙනවා. නමුත් මට කියන්න ඕනුනේ මුල් කාරණා දෙක විතරමයි.
එකිනෙකට වෙනස් ගෝචර තියෙන පංචේන්ද්‍රයන් වලට පිළිසරණ මොකද්ද? මනෝපටිසරණ. මනසට පිළිසරණ සිහිය. සිහිය Tamanගේ පැත්තේ තියාගන්නකෝ. තමන්ගේ පැත්තේ සිහිය තියාගෙන මේ මොහොතෙත් යථාර්ථයට විවෘත වෙමින් හැම වෙලාවකම මේ පංචස්කන්ධ ලෝකයේ ඇතිවි නැතිවි යන විදිය දකින්න දක්ෂ වෙන්න පින්වත්නි. එතකොට යාට මේ ජීවිතේදීම තමන්ගේ දුක හමාර කරගන්න අවස්ථාවක් ලැබෙනවා. දැන් මේ දේශනාව ඉවර වෙනකොටම මේ කතාව කතා කරලා ඉවර වෙනකොට අර මදුපින්නික සූත්‍රයේදී මහා කච්චායන මහරහතන් වහන්සේ මතක් කරනවා. හැබැයි මේ ප්‍රපංච ඇති වෙන විදිය මං කිව්වට පිළිගන්න එපා කියනවා. තණ්හාවෙන් තෙත් වෙවි යන ගමන මං කිව්වටම පිළිගන්න එපා. ওই කතාව භාගතුන් වහන්සේගෙන් අහන්න කියනවා. දැන් මේ ස්වාමීන් වහන්සේලාත් මේ කතාව පිළිගන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ ළඟටත් ගිහින් මේ කතාව විමසනවා. ස්වාමීනි ඇහැයි රූපයයි ඇහි විඥානය තුන එකතු වුණාම ඒකට ස්පර්ශය කියලා කිව්වා. පස්සපච්චය වේදනා ස්පර්ශ නිසා විඳිනවලු. විඳීම් නිසා යං වේදේති තං සංජානාති. ඊට පස්සේ අරමුණට අනුව සංඥාව හඳුනා ගන්නවා කියලා මතක් කරා. යං සංජානාති තං විතක්කේති. ඊට අනුව විතර්ක කල්පනා කරන්න පටන් ගන්නවා කිව්වා. ඒ යං විතක්කේති තං පපංචේති. ඊට පස්සේ තණ්හා දිට්ඨි වශයෙන් තමන්ගේ අභ්‍යන්තරේ ප්‍රමාද කරනවා කියලා කිව්වා. ඊට අනුව මේ අතීතයටයි අනාගතයටයි ප්‍රපංච ලෝකයක් හැදෙනවා කියලා මේ මහා කච්චායනන් වහන්සේ මතක් කළා කියද්දී බුදුරජාණන් සාදුකාර දීලා අගය කළා. මහා කච්චායන ප්‍රඥාවන්තයි කිව්වා. මහා කච්චායන හරිම ඥානවන්ත කෙනෙක් කිව්වා. මහා කච්චායන ඒකාන්ත වශයෙන්ම ඔය කියපු කතාවමයි මගෙන් ඇහුවත් කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරද්දී ආනන්ද හාමුදුරු මේ කතාවට හරි සතුටු වුණා. උන්වහන්සේ විමසනවා ස්වාමීනි මේ ධර්මපරියාවේ හරියට මී පිඬක් වගේ රහයි. කුසගින්න ඉන්න කෙනෙකුට මේ පිඬක් වගේ මේක හරිම උත්තේජනයක් ඇති කළා. එහෙනම් ආනන්ද මදුපිණ්ඩික කියන නමින් මේ ධර්මයේ දරා ගන්න කිව්වා. ඒ භාග්‍යවතුන් වහන්සේට පස්චිම යාමේද අපගේ নমස්කාරය වේවා. පින්වත්නි අද ධර්ම දේශනාවේ දායකත්වයේ කොළඹ වෝඩ් පෙදෙසේ පදිංචි සබීතා පෙරේරා මැතිණිය බොහොම ශ්‍රද්ධාවෙන් එතුමිය දායකත්වයේ දරනවා. ඒ වගේම උපාලි ජයසිංහ මහත්මයා, ඒ වගේම චන්දූප ජයසිංහ පුතණුවන් ප්‍රදාන මේ පවුලේ හැම දිනාම මැදිහත් වෙලා මේ දේශනාවට Tamanගේ සදැහැති දායකත්වයේ දරනවා. ඒ හැම දිනාටම අනුමෝදනා වශයෙන් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ඒ ඇත්තන්ගේ මිලෝ වශයෙන් කායික යහපත, මානසික යහපත, නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මේ ප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා මැතිණියගේ දෙමව්පියන්ට අනුමෝදනා වශයෙන් මේ දේශනාවට දායකත්වයේ දරනවා. ගර්ලි ගුණවර්ධන මෑණියන්ට, ස්ටැන්ලි පෙරේරා පියතුමන්ට, ඒ වගේම උපාලි මැතිතුමන්ගේ දෙමව්පියන් වන ලීඩින් ජයසිංහ මෑණියන්ට, ඒ වගේම ඩී.පී. ජයසිංහ පියතුමන් ප්‍රදාන මිය පරලෝකීය මහේන්ද්‍ර බාලසූරිය මෙතිතුමන් ප්‍රධාන පවුල් නමින් මියගිය සියලු ඥාතීන්ට, එතුමා ආශා බාලසූරිය මහත්මියගේ ස්වාමි පුරුෂයා වන බවත් එතුමාගේ භවගාමී සසර සුවපත් කරන්නට අනුමෝදනා වශයෙන් මේ දේශනාවට එතුමිය ශ්‍රද්ධාවෙන් පවුලේ පින්තුන් දායකත්වයේ දරනවා. මේ පරලෝකීය හැම දිනාගේම භවගාමී සසර ජීවිතේ සුවපත් වේවා. ආයති භවයේ සුගතිගාමී වේවා. සංසාරේම සුගතිගාමී වේවා. ඒ හැම දිනාටම වහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මේ මාසේ පළවෙනි දිනට ජන්මදිනයේ යෙදුන සබීතා පෙරේරා මැතිණියට සෙත් ප්‍රාර්ථනා කිරීමට මේ ධර්ම දානයට සම්බන්ධ වෙනවා. උසස් අධ්‍යාපනයේ නිරත වන චන්දූප ජයසිංහ පුතණුවන්ටත් ආශිර්වාද කරන්නට ආශිර්වාද පින්කමක් විදියට දේශනාවේ දායකත්වයේ දරනවා. ඒ වගේම මදක් රෝගී තත්වයෙන් සිටින ශෙරීන් කුමාරණතුංග මහත්මියගේ පියතුමන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමට සබීතා පෙරේරා මැතිණියත් උපාලි ජයසිංහ මැතිතුමන් ප්‍රදාන පින්තුන් බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාටමත් විශේෂයෙන්ම සබීතා පෙරේරා මැතිණිය ප්‍රදාන සත්පුරුෂ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පන්නිය කායික මානසික යහපත මිලෝ පරලෝ දෙලෝ සැනසෙල්ල පිණිසම මේ ධර්ම දානමේ කුසල් උපකාර වේවා, හේතු වේවා, වාසනාව වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම තවත් දායකත්වයක් දරනවා නුගේගොඩ පදිංචි රාජපක්ෂ පවුලේ පුතණුවන් සහ දුවදරුවන් විසින් මීට 20 වසරකට පෙර පරලෝ සැපත් වුණු මෑණියන්ට සහ 25 වසරකට පෙර පරලෝ සැපත් වුණු පියාණන්ට පින් පැමිණවීමේ අදහසින් තමයි රාජපක්ෂ පවුලේ පින්තුන් දායකත්වයේ දරන්නේ. ස්වර්ණලතා රාජපක්ෂ මෑණියන්ටත් විමලසිරි රාජපක්ෂ පියතුමන්ටත් මියගිය සියලු ඥාතීන්ටත් අනුමෝදන් කරනවා.
පවුලේ හැම දිනාටම සියලු දිනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කිරීමත් මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලු කටයුතු සාර්ථක කර ගන්න අදහසින් මේ ධර්ම දානමය පින්කමට නුගේගොඩ රාජපක්ෂ පවුලේ පුතණුවන් සහ දුවදරුවන් ඇතුළු හැම දිනම දායකත්වයේ දරනවා. දායකත්වයේ දරපු පින්වත් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණී කරපු ඔබ සියලු දිනාටමත් අද පොහොය දවසේ නිවසට වෙලා බොහොම ශ්‍රද්ධාවෙන් බෞද්ධ නාලිකාවේ ඉදිරියේ වාඩි වෙලා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනයට කන් දුන්න ඔබ හැම දිනම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඔබට දිගාසිරි සම්පත් සැලසේවා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ධර්මාවබෝධය කරගන්න මේ පිං බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අනුමෝදනා කරනවා. මියගිය සියලු ඥාතීන්ටත් අනුමෝදනා වේවා. සියලු දෙවියෝ අප රට ජාතිය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරත්වා. විශේෂයෙන්ම බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරයන් වහන්සේ වන නම කියන්න අවසරයි පින්වත් දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේටත් පැතූ බෝධියෙන් උතුම් නිවන් පිණිසම මේ උදෑසන ධර්මානුශාසනාව බලවත් කුසල සංස්කාරයක් වේවා හේතු වේවා වාසනාව වේවා කියන අදිෂ්ඨානෙන් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු